ආයුබෝවන් සුවදායක උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැමදිනෙකටම බිනර පුර පසළොස්වක පොහෝදා නොපෙනෙන ලෝකීය සජීවී සාකච්ඡාවත් සමගින් එකතු වන්නටයි මේ කාල වේලාව අපි වෙන් කරගන්නේ. ඔබ දන්නවා සෑම පොහෝ දිනකම උදෑසන 10 වෙද්දී නොපෙනෙන ලෝකීය සජීවී සාකච්ඡාවත් සමගින් බොහෝ දෙනෙක් එකතු වෙන බව. ඒ බොහෝ දෙනාට අවශ්‍ය වන්නේද දැනුම සහ අවබෝධය රැස් කරගන්න. අපි ඒ නිසාම තමයි දැනුම අවබෝධය ලබා දෙනු පිණිස කිසිම කෙනෙක්ට පහරක් නොගහ චූදිතයන් වර්ධකරුවන් බවට පත් කරන්නේ නැතුව එහෙම නැත්නම් ඔවුන්ගේ ශාස්ත්‍රීය හැල්ලුවට ලක් කරන්නේ නැතුව පහරක් එල්ල කරන්නේ නැතුව සත්‍ය ගවේෂණයක යෙදෙන්නේ. අපි ධර්ම කරුණු කාරණා අවබෝධ කරගනිමින් ඒවා ඔබ වෙත ගෙන හැර දක්වමින් ඒවා පැහැදිලි කරගනිමින් විශ්ලේෂණය කරගනිමින් අදත් සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම්. අද දවස තුලදී විශේෂයෙන්ම අද මේ නොපෙනෙන ලෝකයේ සාකච්ඡාව ආරම්භයට මේ වැඩසටහනේ ආරම්භයට අපි පුංචි අනුමාත්‍රකාවක් රැගෙන එන්නට කටයුතු කරා. ඒ තමයි පසුගිය කාලයේදී මහත් ආందోලනයකට ලක් වෙච්ච 17 වෙනිදා කිව්වොත් හරියටම නිවැරදි දැන් දින දෙක තුනකට කලින් මේ බොහොම මේ ආందోලනයකට ලක් වෙච්ච කාරණාවක් තිබ්බා. ඒ තමයි මේ කතරගම දෙවියන් කතරගම දේවාලයට වඩිනවාය ජීවමාන වෙනවාය කියලා අනාවැකියක් පළ කරා. මේ අනාවැකිය සම්බන්ධයෙන් අද වැඩසටහන පටන් ගනිද්දිම සාකච්ඡා කරන්නට මුංචි අදහසක් ලබා ගන්නට අපි හිතුවා. ඒ නිසා අපි ඒ පිළිබඳව කතා කරලාම ඉන්න අනතුරුව මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර විද්‍යාව පිළිබඳවත් අද සහභාගී වෙලා ඉන්නවා මේ තවත් අලුත් සමාජිකයෙක් අපේ වැඩසටහනට. ඒ කවුද කියත් හඳුනගන්න සූදානම්. හැබැයි එතුමා පිළිබඳව කියනකොට ලංකාවේ කෙනෙක් නෙමෙයි, එතුමාගේ මුතුන් මිත්තන් තෙලුගු ජාතියේ මුතුන් මිත්තන් ඉන්න ලංකාවේ දැනට ජීවත් වෙන දැන් ලංකාවේ දැනට ගෝත්‍රයක් විදිහට පැතිරලා තියෙන ගෝත්‍රයක නායකතුමෙක් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා. අපි හඳුන්වා දෙන්න සූදානම් සුපුරුදු විදිහට අපිට නිවැරදි දේ අවබෝධාත්මකව නිර්භයව ඉදිරිපත් කරන අපේ ස්වාමීන් වහන්සේ මහාචාර්ය පාතේකම ඥානේශ්වර ස්වාමීන් වහන්සේ අපි හඳුන්වන්නේ අවසරයි. ඒ වගේම තමයි අපිත් එක්ක අද දවසේ එකතු වෙනවා ජ්‍යොතිර්වේදී චන්ද්‍රභාරති මහත්මයා. අයිබෝන්. ඒ වගේම නටරාජ මහත්මයා අද දවසේදී අපි එකතු කරගන්නවා. එතුමා තමයි තෙලුගු ජාතීන්ගේ නායකයා බවට පත් වෙලා තියෙන්නේ අද වෙනකොට ශ්‍රී ලංකාවේ. එතුමාව අද සම්බන්ධ කරගන්න කටයුතු කරා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඒ වගේම තමයි අපි සුපුරුදු පරිදි අපේ වෛද්‍යමන් විද්‍යාකුලපති මහත්මයා. අයිබෝන්. අපි එහෙමනම් මේ අද කතා කරන්න සූදානම් වෙන මාතෘකාවට ප්‍රවේශ වෙන්නට මත්තෙන් අපි මම හිතන්නේ මේ අපේ හාමුදුරනේ අර කතරගම දෙවියෝ ජීවමාන වෙනවායයි කියු කාරණාවට එන්න සූදානම්. අපි මේ පිළිබඳව විස්තර සවිස්තරාත්මකව රැගෙන එන්නට කටයුතු කරනවා ජ්‍යොතිර්වේදීන් හා අපේ කතරගම දේවාලයේ ප්‍රධාන කවු මහතාව සම්බන්ධ කරගනිමින් අපි මේ පිළිබඳව කතා කරන්න කලින් අපි ප්‍රවේශයක් ලබා ගනිමු. අපේ හාමුදුරනේ අපි මේ සාකච්ඡාව තුළ මේ නොපෙනෙන ලෝකයේ කියන මාතෘකාව තුළ මේ අපි කතා කරන දේවල් අපි හැමදාම කියන වගේ කෙනෙකුට පහර ගහන්න හෝ කෙනෙක්ව නැති කරන්න හෝ එහෙම නැත්නම් අපි වෛර චේතනාවෙන් ඉදිරිපත් කරන්නක් නොවන නිසා මේ අපි කතා කරන වැඩසටහන තුළ කෙනෙක්ගේ අවබෝධය පිණිසයි මේ ලබා ගන්න කියන පැහැදිලි කිරීම ඔබ වහන්සේ කරොත් මම හිතන්නේ ප්‍රවේශයක් ගැනීම සඳහා වැදගත් වෙයි. ඔතනද ඒ අනාවැකිය කවුද මේ අපේ කෙනෙක්ද කියලා තියෙන්නේ? අපිට ආරංචි විදිහට ජ්‍යොතිර්වේදී ප්‍රධාන සහ මාධ්‍ය තුල අපේනේ හිටන ජ්‍යොතිර්වේදියෙක් තමයි මේ ප්‍රකාශය කළා කියලා කියන්නේ. දැන් ඒකත් නොපෙනෙන ලෝකේ තමයි අනාවැකි. අනාවැකිය කියලා තියෙන්නේ කතරගම දෙවියෝ ජීවමානව කතරගමට එනවාය කියන අනාවැකිය නේද? එහෙමයි. එතකොට මේ බලන්න යන අයටත් කතරගම දෙවියෝ පේනවද? එහෙම ඒක නැද්ද කියලා. එහෙම කියලා නෑ. ඒ වෙලාවට මෙන්න මේ වෙලාවට වඩන ඒ වෙලාවට පූජාව ඒ වෙලාවට යන්න කියන එක තමයි කියලා තිබ්බේ. කතරගම දෙවියෝ දැක්ක කෙනෙක් කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. දැන් ගොඩක් කලාවට දැන් ඔය ඕකේ දුමින්දු අනාවැකි කීමනේ තියෙන්නේ. දැන් ඔය අනාවැකි කීම කියන දෙයක් අපේ බෞද්ධ සංස්කෘතියට සම්බන්ධව තිබුණා. දැන් අපි කියනවා හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ. අනාවැකියක්නේ. පෙති දෙක බලලා හැදෙන ස්වභාවය බලලා ජීවන අධ්‍යක්ීම් පිරි මිනිස්සු කියනවා හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. කුමාරයාගේ පාය අසිත තාපසයාගේ හිසේ වැදුනහම අසිත තාපසයා අනාවැකියක් කිව්වා මේ දරුවා අනාගතේ බුදු වෙනවා කියලා. කියලා hina වුණා. ඊට පස්සේ ඇඬුවා.
ඒ කුමාරයා බුදු වෙන දවසේ මට ඉන්න වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් අසිත තාපසයට එහෙම අනාවැකියක් කියන්න පුළුවන්කම තිබුණේ එතුමට අනාගතය පිළිබඳව කියන්න පුළුවන් ඥානයක් තිබුණා. අනාගතයේ අවුරුදු 100 ගාණක් ඈතට බලන්න පුළුවන් ඥානයක් තිබුණා. ඒ ඥාණයෙන් බලලා තමයි අනාවැකිය කියන්නේ. එතකොට එහෙම ඥානයක් නැති කෙනෙකුට අනාවැකියක් කියන්න බෑ. එහෙම ඥානයක් නැති කෙනෙකුට අනාවැකියක් කියනවා නම් කියන්න තියෙන්නේ අර ජීවන අධ්‍යක්ීම් වලින්. ඒ කියන්නේ අපි කිය හැදෙන ගහ දිහා බලලා දෙපැත්තෙන් දැනෙනවා කියලා කිව්ව ජීවන අධ්‍යක්ීම්. මෙයා නම් මෙයාට දක්ෂකම් තියෙනවා. ඒ වගේ අනාවැකි කියන්නේ. මෙහෙම අංශ දෙකක් මේක තේරුම් ගන්න ඕනේ. එක්කෝ අනාවැකියක් කියන්න පුබ්බේ නිවාසානුස්සති ඥානය, චතුූපපාත ඥානය වගේ අනාගතයේ බලන්න පුළුවන් අවුරුදු ගාණක් ඈතට බලන්න පුළුවන් ඥානයක් Taman ලබාගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්තම් කිසිම කෙනෙකුට අනාවැකියක් එහෙම කියන්න බෑ. අනාවැකියක් කියලා කියනවා නම් කියන්නේ බොරුවක්. එක. අනිත් එක සමාජයේ ජීවන අධ්‍යක්ීම් තියෙන කෙනෙකුට කියනවා මේ ළමයා දක්ෂ ළමයෙක්. මෙයාට නම් අධ්‍යාපනයේ හැකියාව තියෙනවා. ඒ තමන්ගේ අධ්‍යක්ීම් වලින් ගුරුවරු දක්ෂ ගුරුවරු ඒ වගේම දක්ෂ ශිල්පීන් එහෙම කියනවා. ඒ ක්‍රම දෙකට හැර වෙන කිසිදු ක්‍රමයකට මොන දෙවියෙක් එනවා කියලාවත් මොකක් ගැනවත් එහෙම කියන්න පුළුවන් කමන්නේ. හරි අපි මේ මොහොතේදී දුරකථනයේ ඔස්සේ සම්බන්ධ කරගන්නට සූදානම් කතරගම මහදේවාලයේ ප්‍රධාන කපුතුරන්දර සොම්පාටි රත්නායක මහතාව. එතුමා මේ වෙලාවේදී දුරකථනයෙන් රැඳින්න අපිට එතුමාගෙන් දැනගන්න පුළුවන් මේ මෙහි සත්‍ය අසත්‍යතාව එතුමාගේ මතයට අනුව කොහොමද සඳහන් වෙන්නේ කියලා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. මේ 17 වෙනිදා කතරගම දෙවියන් වඩිනවායි කියලා සඳහනක් තියෙනවා. ඔබතුමා කොහොමද මේ පිළිබඳව අදහසක් දක්වනවා නම් කොහොමද ඇත්තද ඒ කතාව? එහෙම කතරගම දේවාලට වෙනම දවසක් තියනවාද වඩින්න කතරගම දෙවියන්ට? දැන් ඒක කතරගම දෙවියන්වරු තවුසාදීලෝක වැඩේ ඉන්නේ. උන්වහන්සේ ওই පුද පූජා පවත්වන අවස්ථාවල මංගල උත්සව අවස්ථාවල උන්වහන්සේ දිවස් බලනවා. ඉතින් එතකොට දැන් මේ මංජුල පීරිස් කියන මේ ජයවචතුමා තමයි කිව්වේ මේ අඟහරුවාද මේ දිනවල කතරගමට ඇවිල්ලා පහනක් පත්තු කර අබතෙල් පහනක් පත්තු කරන් ඉන්නේ කතරගම දෙවියන්වරු දුස්සමාන වෙනවායි කියලා කිව්වා. මීට ප්‍රථමත් ඔය වතාවක් එයා ඒක කළා. ඉතින් නමුත් මම නම් ඕකට සම්බන්ධ වුණේ නැහැ. ඊට පස්සේ දැන් ඔය මේවට අසල උත්සවයට ප්‍රථම ඔය මව්බිම පත්තරේ මගේ ලිපියක් යනවා. කරුණා කතරගම දේවාලයේ පෞරාණික චාරිත්‍ර විධාන සම්බන්ධව. ඉතින් එහෙම යනකොට දැන් මේ සැරේ 17 වෙනිදා ඔය මංජුල පීරිස් මහත්තයා කියලා තුනනේ කතරගම දේවාලයේ දුස්සමාන වෙනවායි ඇවිල්ලා බලන්නයි කියලා. ඔව්. ඒ ගමන මව්බිම පත්‍රයෙන් ඇවිල්ලා මගෙන් ඇහුවා. පස්සේ පාර මම මව්බිම පත්‍රයට කිව්වේ මගෙන් ඕක අහන්න එපා. මං ඕකට මැදිහත් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඇවිල්ලා ඒ බැතිමතුන්ගෙන් අහන්න. ඒ බැතිමතුන්ගෙන් අහන්න ඔයගොල්ලෝ දැක්කද? දැන් එතකොට මේගොල්ලෝ අහලා තියෙනවා. දැන් අන්න ඊයේ මව්බිම පත්‍රයේ තියෙනවා. ඔය කිසි කෙනෙක් දැකපු කෙනෙක් නැහැ. ඔව්. කිසි කෙනෙක් දැකපු කෙනෙක් නැහැ. ඔව්. ඉතින් මේක මේ මම ඒ වෙලාවේ කිව්වේ ඉතින් මට නම් විශ්වාස කරන්න බෑ. නමුත් බැතිමතුන් අහන්න. එතකොට අපි නිදහස්නේ. ඔව්. දැන් බැතිමතුන් කියලා තියෙනවා අපි කවුරුත් දැක්කේ නෑ. ඔන්න පත්තරේ බලන්න ඊයේ පත්තරේ තියෙනවා. එතකොට එහෙම මේ දවසක් ජ්‍යොතිර්වේදීෙක්ට කියන්න පුළුවන්ද එහෙම දවසක් මෙහෙම කතරගම දෙවියෝ වඩිනවාය එහෙම කොහොමද කියලා? ඒ කියන්නේ මෙහෙම නේද අඟහරුවාදා කතරගම දෙවියන්ට අධිපති ග්‍රහයනේ. ඔව්. දැන් ඒ කතරගම දෙවියන්ගේ අධිපති ග්‍රහය තමයි අඟහරුවාදා. දැන් අඟහරුවාදා කොහොමත් විශේෂයි. අපි දැන් රුණුවා කතරගම දේවාලයේ වුණත් අඟහරුවාදා විශේෂ දවසක් කරගන්නවා. ඒකයි එතන කියන්නේ අඟහරු ග්‍රහයට අධිපති තමයි කතරගම දෙවියන්. ඒ කියන්නේ ඔබතුමාගේ මා සරලව ඇහුවොත් එහෙම දෙයක් සිදු වුණේ නැද්ද? සිදු වුණාද? ඒ කියන්නේ මේ කතරගම දෙවියෝ වැඩිමක් සිද්ධ වුණාද නැද්ද? නෑ ඒ කියන්නේ මෙහෙමයි දෙවිහාමුදුරු දැන් ඔය ඔතන තියෙනවා වැදගත් දැන් දිය කපන දවස මහ පෙරහැර දවස. ඔව්. ඔයගේ දවස්වල දිවස් බලනවා. ඔව්. ඒ දිවස් බලනකොට අපිට පේන්නේ ආලෝකයක් නේ. ඒ ආලෝකයක් තමයි පේන්නේ. එහෙම නැතුව මේ ජීවමාන හැම පේන්නේ නැහැ. අර ආලෝකයක් තමයි පෙන්눔 කරන්නේ. එතකොට දැන් ඒ අවස්ථාවට විශාල සුවඳක් ඇති වෙනවා දේවාලේ. ඒ දේවාලේ මාලිගාවේ විශාල සුවඳක් ඇති වෙනවා. අපි පත්තු කරන හඳුන් කුරු සුවඳ නෙවෙයි ඊට වඩා අමුතු සුවඳක් ඇති වෙනවා. අන්න ඒක තමයි දිවස් බලන්නේ ඒ වෙලාවල් වලට. ඉතින් අර මේ මුල්තන් පූජාව පවත්වන අවස්ථාවවලදී
ඒ විදිහට දිවස් බලනවා. සමහර දවස්වල නෑ උන්වහන්සේ වෙන තැන්වල වඩිනවා ඇති. එහෙම නැතුව මේ දෘෂ්ටමාන වෙච්ච කතාව මම කියලා ඇති. දැන් ඔය පත්තරවල දුටුගැමුණු මහරජතුමාට දෘෂ්ටමාන වෙලා තියෙනවා. දැන් ඔය ලිදාංගලේදී යුද්ධ ප්‍රශ්නවලදී පෙරහැර කරගන්න බැරුව රෝහණ ජනපදයේ විනාශ කරපු අවස්ථාවලදී තේවේ කපුගොල්ලන්ට මහ බෙත්මෙට දුස්තමාලලා තියෙනවා නිදාංගලේදී. අර එහෙම තැන් තියෙනවා. ඉතින් එතකොට දැන් දීර්ඝ වශයෙන් කියනවා නම් ඔය පාද යාත්‍රාවේ ණයට ඒගොල්ලන්ට දුස්තමාලලා තියෙනවා 800 ගණන් වලදී. ඉතින් අර ඒ වගේ දැන් මෙතන මේක මෙහෙම මේ දැන් මන්ජුල පිරිස් මහත්තයා කියන එක සිද්ධ වෙලා නැහැ. හරි. අපි මේ එතකොට මේ තව මේ එක්තරා ජ්‍යොතිෂ පුවත්පතක තියෙන බොහොම ඉක්මනින් සඳහනක් ගමු අපි ඔබතුමන්ට මේ ඔබතුමන්ගෙන් මේ වෙන සාමි කෙනෙක්ගේ හදිසි ඉවත් වීම කප් සිටුවීමේ නැකතේ වරදක්ද පුදසිරිත්තල අඩුපාඩුවක්ද කියලා සඳහන් වෙලා තිනවා. මේක කොහොමද ඔබතුමා දකින්නේ මේ ඇත්තද මේක මේ එහෙම වරදක් සිද්ධ වෙලා තියෙනවද කලින් කොහොමද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් ওই දේශිඥයෝ කිව්වට දැන් මේ රුණු මහා කතරගම දේවාලයේ තියෙන පෞරාණික චාලිත්‍ර ක්‍රමයක්නේ. ඔව්. දැන් එතෙන්ට අපි ජේතිෂය ගන්නවා. ඒ ගන්න මෙහෙමයි. සුබ හෝරාව ගන්නවා. ඔව්. දැන් අපි විශේෂයෙන්ම මේ පොයනේ ගන්නෙ. ඔව්. දැන් දිය කපන්නේ පොයගේ පෑලවියට. ඔව්. කප් පිටවන්නේ පොයේ ගෙවිච්ච පෑලවියට. ඔව්. එතකොට දැන් මේ සැරේ පොයවල් වෙනස් වුණා. ඔව්. දැන් මේ සැරේ වෙසක් පොයේ ගෙවුනේ උදේ 9:58ට. ඉතින් එතකොට අපිට 10ට කප් පිටවන්න බෑ. ඔව්. කප් පිටවන්න ඕන උදේ බ්‍රහ්ම මුහුර්තයට. උදේ පාන්දර බ්‍රහ්ම මුහුර්තයට කප් පිටවන්න. ඔව්. ඒ වෙලාවට තමයි සුබ හෝදාව නැකත ගන්නෙ. ඔව්. දැන් මේ සැරේ අපිට මේ පොසොන් පොයට අපි කප් පිටවනවා. මේ පොසොන් පොය ගිහින් තිබුණා මාසේ අගට. ඔව්. අපි 24 වෙනිදා තමයි කප් පිටෙව්වේ. අර ඒ වෙලාවට තමයි බ්‍රහ්ම මුහුර්තයේ කප් පිටවන්න අපිට නැකත ආවේ. ඉතින් එතකොට එතන දින 45කින් තමයි අසල මංගල්‍ය මගුල් පෙරහැරින් පටන් ගන්න. මේ ජොයිස් ස්වාමීගේ ඉවත් වීම කියන එක මේ කොහොමද සම්බන්ධ වෙන්නේ කප් මහත්තයා? ඒක අපට අදාළ ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒක දැන් ඒක ඉන්දියන් කාර්යංග පාලනයක් තියෙන ඉන්දියාවේ ස්වාමී කෙනෙක් ඉන්නේ එතන. එයායි 5 දෙනෙක් අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ඝන කතරගම දේවාලයේද ඝන දේවාලයේද? ඝන දේවාලය. ඒ දේවාලයම කොයි අපට සම්බන්ධ නැහැ. ඒක ඒ ඉන්දියන් ස්වාමී කෙනෙක් තමයි පාලනය කරන්නේ. ඒ ස්වාමී එතන මොකක් හරි වංචාවක් හරි මොකක් හරි කරලා 5 දෙනෙක් අයින් කරලා තියෙනවා. ඒක මේ නැකතක් සම්බන්ධ වෙච්ච දෙයක් නෙවෙයි. හරි. එහෙනම් බොහොමත් ස්තුතියි ඔබතුමන් මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට අපිට කාල වේලා ඉක්ම යන නිසා චන්ද්‍රභාරති මහත්මයා ඔබතුමා කොහොමද දැන් ඔබතුමාත් ජ්‍යොතිර්වේදීක ඔබතුමාත් එහෙම සාමාන්‍යයෙන් කියනවාද එහෙම දෙවියන් වඩින වෙලාවන් ඔබතුමාට කියන්න පුළුවන්ද කොහොමද ඔබතුමා දකින්නේ මේ සඳහන් කරපු කාරණාවත් එක්ක මේ මට කියන්න බෑ මහත්තයෝ. හොඳේ මම මේ ප්‍රශ්නට ආකාර දෙකකටයි උත්තර දෙන්නේ. පළවෙනි එක මට හිතා ගන්න බෑ මම පාරම්පරික දෛවඥයෙක්. ඒ කියන්නේ ගුරු ගෙදරකින් ඉගෙන ගත්ත දෙමව්පියන් ඉගෙන ගත්ත පාරම්පරික දෛවඥයෙක්. තාත්තලා මුත්තලා කොහොමද දෛවඥයෙක්. ඔය නක්ෂත්‍රානුකූලව කතරගම දෙන්නේ වැඩිම ගැන කොහොමද කියන්නේ කියලා මට කියන්න බෑ. එහෙම කියන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒක විද්විරෝධීනේ. එහෙම විද්විරෝධී. ඇත්තටම අපි හඳුනන්නේ. ග්‍රහ වක්‍ර වීම ගැන කියත හැකි. අස්ත වීම ගැන කියත හැකි. ග්‍රහ මාරු ගැන කියත හැකි. ග්‍රහයන්ගේ ගෝචරය අනුව ජන්ම සමයේදී කෙනෙක්ගේ ග්‍රහ පිහිටීම අනුව පලාපල කියත හැකි ඉදිරියේදී වෙන දේවල්. ඒක කොහොමද කතරගම දෙවියෝ හෝ වෙනත් දෙවි කෙනෙක් හෝ වඩිනවා කියලා කියන්නේ? මේක ප්‍රෝඩාවක්. සමාවෙන්නේ වචන පාවිච්චි කරලා. මම පිළිගන්නේ නැහැ මොන විදිහටවත් එහෙම කියන්න පුළුවන් කියන එක. දෙවෙනි කාරණා තමයි කතරගම දෙවියන්ට අමුතුවේ දේවාලට වඩින දෙයක් තියෙනවා. උන්වහන්සේ එතන වැඩ ඉන්නවා. සදාක මේ මොහොතේ උන්වහන්සේ ඉන්නවා. අපිට කප් මහත්තයා කිව්වා වගේ ඇතම් වෙලාවට දිවස් හෙලෙනවා ඇති. අනිත් වෙලාවට දිවස් හෙලුවේ නැතුණ කතරගම දෙවියන්ට දේවාලය ගැන පූජාව ගැන හැමතිස්සෙම හැරගෙන දිවස් හෙලාගෙන ඉන්න පුළුවන් නෑ. උන්වහන්සේට කොච්චර වැඩ ඇද්ද තව. දේව රාජකාරියක්ද වෙන කරන්න. ඉතින් ඔය ජීවමාන වෙනවා කියලා අමුතුවෙන් වඩිනවා කියලා දෙයක් නැහැ. ඒතකොට ඔබතුමාට නිකන් මට හිතෙන දෙයක් තමයි ඒ ජ්‍යොතිර්වේදියාට ඔය සඳහන් කරපු ජ්‍යොතිර්වේදියාට යම් කිසි බලයක් තියෙනවද දන්නේ නැහැ නේ එහෙම දෙවියොත් සමග සම්බන්ධ වීමේ. ඔය ජ්‍යොතිර්වේදී මහත්ය පමණක් නෙමෙයි තව කට්ටියට මහා පුදුම අනාවැකි කියනවා. සමාවෙන්ට. ඒගොල්ලෝ තමයි මේ ජ්‍යොතිෂය කන්නේ විනාශ කරන්නේ. මහා හිතලු අනාවැකි කියනවා. මේ මන්ත්‍ර ශාස්ත්‍රයට තෝකපණ වෙලා තියෙන්නේ. කොරන්නේ බැරි දේවල් ඇතම් පත්‍ර වලින් පුබ්බල හරිනවා. අන්තිමේදී ඒ පුද්ගලයා විතරක් නෙමෙයි වැටෙන්නේ මුළු ශාස්ත්‍රයමයි වැටෙන්නේ.
කරන්න බැරි දේවල් කියන්න අරකයි. ගණින්න බැරි දේවල් ගණින්න යන්න අරකයි. එහෙම කියන්න ක්‍රම නැහැ. මා දැනුවත් නැහැ මේ හිතුවක්කාර ක්‍රම හදාගන්න පුළුවන් කෙනෙකුට. ඒක අපේ නායක හඳුර කිව්වාගේ ඒක ශාස්ත්‍ර විරෝධී. එහෙම කියනවා නේ. ඒගොල්ලෝ මේ ඇතම් පටු පරමාර්ථ මුදුන්පත් කරගන්න ශාස්ත්‍රය විකෘති කරනවා. එහෙම බෑ කරන්න. ඉතින් මට හිතා ගන්න බැයි මෙහෙම හිතා ගන්න පුළුවන්. මොකද හිතා ගන්න බැරි. ඇයි මෙහෙම කියන්නේ කියලා. ඉතින් ප්‍රසිද්ධිය කියන්න බැරි කමයි තියෙන්නේ. අපි මේ තවත් ජ්‍යොතිර්වේදික දුරකථන ඔස්සේ සම්බන්ධ කරගන්න සූදානම් අපේ හඳුන්නේ මේ ඒ වගේම අපි මේ ඔය සඳහනට අදාළ ජ්‍යොතිර්වේදියාණන්ව සම්බන්ධ කරගන්නට දැඩි පරිශ්‍රමයක් දරුවා දැන් අද උදෑසනත් අපි කතා කරා. නමුත් එතුමාව සම්බන්ධ කර ගැනීම අපහසුතාවයක් අපිට තියෙනවා. අපි හැකි ඉක්මනින් එතුමාව සම්බන්ධ කරගන්නට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා මොකද අපහසුව මම හිතන්නේ දුරකථනයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මම හිතන්නේ මේ අපිට ආරංචි වෙලා තියෙන විදිහට මේ වෙනතුරු ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඉතින් ඒ නිසා බොහොම දැඩි උත්සාහයක් දරන මම හිතන්නේ එතුමා බලාගෙන ඉන්නවා නම් අපි මේ මොහොතේදීත් අපේ නිෂ්පාදක මණ්ඩලයේ උත්සාහ දරනවා ඔබතුමාට කතා කරන්න මේ සම්බන්ධව. ඒ නිසා පුළුවන් නම් අපේ දුරකථන අංක දැන් අපි සඳහනක් කරන්නම් අපේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. එතකොට අපිට ඔබතුමාව සම්බන්ධ කර ගැනීම ඉතාමත්ම පහසුයි. මොකද අපිට මේ කතා කරන මාතෘකාවත් එක්ක ඔබතුමාව සම්බන්ධ කර ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය නිසා සම්බන්ධ වෙනවා නම් බොහොමත්ම වටිනවා කියන අදහස මම හිතන්නේ මංජුරු පීරිස් මහත්මයාට ලබා දෙන්න සූදානම්. අපි ලක්ෂ්මන් යූලියනගේ මහත්මයාව සම්බන්ධ කරගන්න සූදානම් ජ්‍යොතිර්වේදියාව මේ මොහොතේදී අපේ හඳුන්නේ අපි අහම් බලමු එතුමාගෙනුත් මේ ජ්‍යොතිර්වේදීන්ට එහෙම දෙවියන් වඩින එක සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් දුබිරු. ලක්ෂ්මන් මහත්මයා මේ ඔබතුමන්ලාගේ මේ ජ්‍යොතිර්වේදීන් මම හිතන්නේ ජ්‍යොතිර්වේදියෙක් සඳහන් කරලා තියෙන අනාවේකයක් මේ කතරගම දෙවියන් වඩින දවසක් තියෙනවා දෙවියන් වඩින දවසක් තියෙනවා ඒ දවස මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවේ කියලා සාමාන්‍යයෙන් ඔබතුමාටත් එහෙම බලයක් තියනවාද එහෙම හැකියාවක් තියනවාද දෙවියන් වඩින දවස් කියන සහ ඔබතුමාගේ ශාස්ත්‍රය තුළ ඒ වගේ දවස් කියන්න පුළුවන් හැකියාවක් තියනවාද කොහොමද? දුවිදු ඔබ ආපු පස්සේදී පොඩක් පැහැදිලි කරන්න ඕනේ. අපේ ජ්‍යොතිර්වේදියෝ නෙමෙයි ජ්‍යොතිෂ්වේදියෝ කියලා කියන්නේ එතෙම මේ ශාස්ත්‍රයේ ප්‍රගුණ කරපු පාරම්පරිකව ප්‍රගුණ කරපු මේකේ සංගීත හෝරා ක්‍රමානුකූලව අධ්‍යයනය කරපු මේ ශාස්ත්‍රයේ ගැඹුරු පැත්තට ගිය අයට තමයි ජ්‍යොතිර්වේදියෝ කියන්නේ. මම පොඩි නිදර්ශනයක් කියන්නම්. ඔය සැප්තැම්බර් 17 අඟහරුවාදාට දෙනට නැකත තමයි 8:43 වෙනකන් තිබුණේ. ඊට පස්සේ සියාවාස නැකත. ආනන්ද ආදී අටවිසි මහා යෝග චක්‍රය අනුව අඟහරුවාදාට එදෙන දෙනට නැකත ආපුවහම උත්පාත කියන යෝගය එනවා. සියාවාස නැකත ආපුවහම මෘතයු මැරෙනවා. මේ දෙකම පංචාංගයේ අශුද්ධ යෝග දෙකක්. ඒ විතරක් නෙවෙයි පංචාංග ශුද්ධි චක්‍රය අනුව අඟහරුවාදාට එදෙන දෙනට නැකත ආපුවහම උත්පාද යෝගය කියන එක යෙදෙනවා නැවත. උත්පාද. ඒතර කේවල උත්පාද යෝග දෙකක් එදාට යෙදෙනවා පංචාංගයේ අශුද්ධ දවසක්. ඒ විතරක් නෙවෙයි මේ කට්ටියට වැරදිච්ච මේ පුද්ගලයාට වැරදිච්ච එක තරක් තියෙනවා. මේ දවස්වල ලෝකායතන ජ්‍යොතිර්විද්‍යාවේ අනුව කුජ කියන ගහයා කටක රාශියේ නීච වෙලා ඉන්නේ. කුජ තමයි කතරගම කඩ කුඹුරු නියෝජනය කරන ගහයා රක්ත වර්ණයේ උත්තර කලා මුත්තසාරේ ශ්‍රී කාලිදාසයන් වර්ණනා කරනවා මේ කුජගේ කාරකත්වය රක්තන්තාම විචිත්ත වර්ණං යමදික් වකේද්‍රව තද්දිප්පියං කාම කෝධ පරාභව ගෘහසේනාසන ශතගණි කුජං කියලා. මෙන්න මේ කුජගේ කාරකත්වය තමයි ශ්‍රී ස්කන්ධ කතරගම දේවයන් ලේට අධිපතිය රක්ත වර්ණයට අධිපතිය. කුජ නීචයි. කුජ නීච වෙච්ච දවසේ උත්පාද යෝග දෙකක් අසුද්ධ තීර දවසේ කතරගම දෙවියන්ගේ අර කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා කිව්වා වගේ දිවස් එළන්නේ නැහැ. එදාට අසුද්ධ දවසක්. කතරගම දෙවියන් ඇවිල්ලා කුජට බලවත් බේෂ උච්චක රාශි දෙකට බලවත් තා ප්‍රවිෂ්ඨ ලංකාවේ ජීවමානව ඉන්න තා ප්‍රතාපවත් දේවතාවෙක්. ඒ විතරක් නෙවෙයි පෙරු පුරණ එක්තරා විදියක භාවනා යෝගීව ඉන්න කෙනෙක්. මම හිතනවා මේ ජ්‍යොතිෂයේ විද්‍යාව කියන්නේ එකක්. මේ දේව සංකල්ප ඒකට ගැබ් වෙලා තියෙනවා. අපි නැහැ කියන්නේ පෙරහැර කරනකොට කප්පිටෝනකොට එතනින් ගියහම ගෙවදිනකොට දේව ආභරණ වඩම්මනකොට ජ්‍යොතිෂයේ පංචාංගයේ පිට ගන්නවා. ඒක පෙරේ ජ්‍යොතිර්වේදියෝ මනා ලෙස අසුරවලා තියෙනවා. කෙසේ වුණත් මේ කියන දවසේ මේ ජනතාව නොමග අරින මේ වගේ දේවල් කරන එක ජ්‍යොතිර්වේදියෝ සතු කාර්යභාරය නෙමෙයි. උතන ඉන්න ජ්‍යොතිර්වේදී මහත්තයා නොකිය කිව්වා
මේවා විල්ලා මංකොල්ල කෑම් වගේ දේවල් තමයි විදියට මම හඳුනන්නේ. ඇත්තෙන්ම ජ්‍යොතිෂයට සහ මේ රටේ අවක ජ්‍යොතිර්වේදියාට කරන නිග්‍රහයක් මේ කරද්දී කරුණා කළා මේ උත්පාත යෝගයේ ගැන කියනවා ශ්‍රී රාමකෘත එක්තරා ජ්‍යොතිෂ ග්‍රන්ථයක. ඒ ග්‍රන්ථය තමයි නකස් සිතුරුවන කියලා ආවා. මේකේ කියනවා ප්‍රසිද්ධිය නැති වෙනවා, තමාගේ කරන කාර්යය අඩු වෙනවා. එහෙම යෝග දෙකක් තියෙන දවසක මේ කියන දේ කුජ නීච වෙච්ච දවසක ජ්‍යොතිෂයේ පදනමක් නැතුව මේ කරන ප්‍රකාශ තමාගේ වාණිජ්‍ය ප්‍රකාශන කියන එක තමයි මට කියන්නේ. ඔබතුමා වගකීමෙන්ද කියන්නේ? ඔව් පැහැදිලිවම බලන්න මේ ජ්‍යොතිෂයේ ග්‍රන්ථයක් තියෙනවා. මේක ඉතා පැරණි ග්‍රන්ථයක්. මේකට කියන්නේ මූර්ත චින්තාමණී කියලා රාම කියන ආචාර්යවරයා තමයි මේක කළා තියෙන්නේ. මේක සිංහලෙන් ආවා නකස් සිතුරුවන කියලා. මේක ඉතා වටිනා ග්‍රන්ථයක්. මේකේ තියෙනවා මේ උත්පාත කියන යෝගේ මොකද්ද කියන එක. මේකේ කියන්නේ ප්‍රසිද්ධිය නැති වෙන අසුද්ධ දවසක්, පච්චාංගයේ අසුද්ධ දවසක්. එහෙම අසුද්ධ දවසක මේ මිනිසුන්ට මේ විදිහට මේ අපේ භාෂාවෙන් කියනවන වැරදි මත ප්‍රකාශ කරන එක හරි වැරදි. අනික කසගබ දිව්‍යයන් කියන්නේ එක්තරා විදිහක බලවත් කසගබ ප්‍රදේශයේ ඉන්න කෙනෙක් අමුතුවෙන් එන්න ඕනේ දිවස් හිලන කෙනෙක්. ඒ නිසා මතක තියාගන්න මේ වගේ ප්‍රකාශන කරනකොට අපේ ජනතාව බුද්ධිමත් වෙන්න. අනිත් එක මේක බෞද්ධ රටක්, පංචශීලයේ තීර රටක්, තිරුවන් ඉන්න රටක්. ඒ නිසා මේ රටේ හරියටම පංචශීලයේ අදහලා තිරුවන් පිහිට යනවා නම් අපිට කාගේවත් ඕනේ දෙවියෝ අපිට ආශිර්වාද කරනවා. කතාවක් තියෙන්නේ දුවිදු හිටියොත් හොදට හැටි දෙවියොත් නමට වදී කියලා. මෙන්න මේක ප්‍රයෝගී කරගන්න කියන පණිවිඩය තමයි මට කියන්න තියෙන්නේ. මේවා ජ්‍යොතිෂය නෙමෙයි. බොහොම ස්තුතියි ඔබතුමා සම්බන්ධ වීම සහ ඔබතුමාගේ වටිනා අදහස් වලට. අපි විශේෂයෙන්ම සඳහනක් කරන්නට අවශ්‍යයි මේ කිසිම කෙනෙකුන් උදෙසා පහර ගැසීමක් නෙවෙයි. යම්කිසි කෙනෙක් යම්කිසි ප්‍රකාශයක් රටේ ජනතාව වෙනුවෙන් අපේ හාමුදුරුවෝ ඉදිරිපත් කළා නම් ඒ වෙනුවෙන් වගකීමක් බාරගත යුතුයි සහ අපිට වගකීමක් තිබෙනවා ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට සහ කරුණු විමසන්නට, කරුණු විමසා දැන ගැනීමට අපිට නිදහසක් තිබෙනවා. මම හිතනවා ඒ නිදහස අගය කරන සමාජ අපිත් එක්ක ඉන්නවා කියලා. ඒ නිසා තමයි අපි මේ කරුණු විමසා දැනගන්නේ. ඒ නිසා මෙය කිසිම කෙනෙකුට හුදෙක් පහරක් එල්ල කිරීම හෝ චූදිතයක් බවට පත් කරන්නට නොවේ. අපිත් නොදන්නා කරුණු දැන ගැනීම පිණිසයි මේ සම්බන්ධ කරගත්තේ. අපි විද්‍යාකුලපති මහත්මයාට, ඔබතුමා නඩරාජ මහත්මයාට මම එන්නම් ඔබතුමාගේ සාකච්ඡා වාරයේදී අපි එතනට ප්‍රවේශ කොහොමද මේ කතා කරන සම්දේ සම්බන්ධයෙන් ඔබතුමා කියන්නේ මොකක්ද දරන අදහස? අතරම දුමුදු ජ්‍යොතිෂයේ මේකක් තියනවද නැද්ද කියන එක කියන්න මම ජ්‍යොතිෂය ගැන හරියට දන්නේ නැහැ. නමුත් මම දන්න විදියට අහපු විදියට මේක මේ කිසිම හරයක් නැතුව ප්‍රකාශ කරපු දෙයක් විතරයි. මොකද අර යම් කිසි කෙනෙක් ප්‍රසිද්ධියතකා අමුතු දේවල් කරන්න පුළුවන්. නමුත් ඒක කිසිම හරයක් පදනමක් ඇතුව කරපු දෙයක් නෙමෙයි. නමුත් ඕකේ භයානක තත්ත්වයක් තියෙනවා. දැන් අර කපු මහත්මයා කිව්වා මිනිසුන්ගෙන් ඇහුවා කිසිම කෙනෙක් දැකලා නැහැ කියලා. නමුත් ඕකේ සමහර මිනිසුන්ට පේන්නත් පුළුවන්. ඕකට අපි මනෝවිද්‍යාත්මක කියන හැලුසිනේෂන් එකක් කියලා. මනෝ භ්‍රාන්තියක්. දැන් ඔතෙන්ට කතරගම දේවල්ට ගොඩාක් ලොකු පිරිසක් රැස් වෙලා ඉන්න වෙලාවක දැන් මේ කියපු මොහොතේ බොහෝ දෙනෙක් බලන් හිටියනම් මෙතන සුළු පිරිසකට එක එක රූප වලින් මැවිලා පේන්න පුළුවන්. මේක ඇත්තටම පේන්නේ අපේ මනසින් ඇති වෙන දෙයක්. හැලුසිනේෂන් එක මනෝ භ්‍රාන්තියක් කියලා මනෝවිද්‍යාත්මක කියන්නේ. නමුත් එතන 1000ක් හිටියොත් සමහරට කෙනෙක් දැකලා කියන අන්න පේනවා කියලා කියනකොට එතන ඉන්න තව කීප දෙනෙකුට පේන්නත් පුළුවන්. නමුත් මෙහෙම තත්වයක් වෙලාවට මේක ඇති වෙලා නැහැ එතන. නමුත් එහෙම කාට හරි කෙනෙකුට මනෝභ්‍රාන්තියක් ඇති වුණා නම් ඒක මාස් හිස්ටරියක් කියලා අපි කියනවා. මේක බෝ වෙනවා. එතන තවත් කීප දෙනෙකුට. ඒ අයත් කියනවා අන්න මාත් දැක්ක කියලා. නමුත් ඇත්තටම අපි අහපු විදිහට දෙවි කෙනෙක් කියන කෙනෙක් මිනිස් රසකට ගෝචර වන ප්‍රමාණය බොහොම අඩුයි. මොකද අපේ හැක් දියුණු නැහැ දෙවියෙක් දකින්න තරම්. ඒ කියන්නේ දෙවියන් කියන කොටස දකින්න තරම් අපේ මිනිස් රසක් දියුණු වෙලා නැහැ. ඉතින් ඒක නිසා පැහැදිලි වශයෙන්ම මේක වෙන්න බැරි ක්‍රියාවලියක්. මොකද ඒක නේද අන්න හොඳ තැනකට ආවතුමා. ඔබතුමා දැන් ඔබතුමාව දකින්නේ අපේ හාමුදුරනේ මෙතුමාව දකින්නේ සාමාන්‍ය මේ හැමදේම නෑ කියනවා මේ මෙහෙම වෙන්න බෑ කියනවා මේවා වුණොත් එහෙම මේක පුදුමයක් කියලා කියනවානේ. දැන් ඔබතුමා විශ්වාස කරනවාද ඒතකොට දෙවියෝ ඉන්නවා. ඒතකොට මේ භූතාත්ම ඉන්නවා, ප්‍රේතාත්ම ඉන්නවා. මෙහෙම කියලා විශ්වාස කරනවා. පැහැදිලි වශයෙන්ම. ඔව්. කොහොම පැහැදිලි කිරීමක් කරොත් ඔබතුමා? ඒක ඇත්තටම එකක් තමයි මම බෞද්ධයෙක් හැටියට ඔය බෞද්ධ ආගමික
පොත්පත් කියවීම තුළින් මම පැහැදිලි දර්ශනයක් ඉන්නවා මේක තියෙනවා කියන එක. අනිත් එක තමයි අධිමනෝ විද්‍යාව හදාරන විට අධිමනෝ විද්‍යාත්මක පරිශ්‍රණ තුළින් සමහර වෙලාවට මේක ඔප්පු වෙලා තියෙනවා භූතයන්ගේ ඡායාරූප ඒ කියන්නේ මනුස්සයන් සිටිනවා කියන එකට ඔප්පු වෙලා තියෙනවා. නමුත් මෙතනදී මේ කියන භූතය කියලා කියන්නේ මේ අර අපේ මිනිස්සු ඩිජිටල් කැමරාවකින් අරගන්න අමුතු රූප නෙමෙයි. මේකට කිරිලියන් කියලා තාක්ෂණයක් ලෝකේ තියෙනවා. ෆොටෝග්‍රාෆ් කියන කැමරාවකින් මේ කැමරාවක නිර්මාණය කරලා තියෙන්නේ ඒ අදෘශ්‍යමාන බලවේග ඡායාරූප ගන්න කිරිලියන් කියන තාක්ෂණය ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේවෙන් අපිට නොපෙනෙන දෙයක් ඇත්තටම තියෙනවා කියන එකට ඔප්පු වෙනවා. ඉතින් දැන් භූතාත්මක කියන දේ තියෙනවා කියන එක අධිමානසික විද්‍යාව අනුව ඔප්පු වෙනවා නම් බුදුහාමුදුරුවෝ කියපු ඊට වඩා උසස් කොටස දෙවිවරු ඉන්නවා කියන එක පැහැදිලි වශයෙන් අපිට විශ්වාස කරන්න පුළුවන්. හරි. අපි දැන් ඒ කතන්දරේ අපි විශේෂයෙන්ම මේ පැහැදිලි කර ගැනීමත් අවශ්‍ය නිසා මේ මහත් ආందోලනාත්මක සිද්ධියක් වූ නිසාවෙන් තමයි අද නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාව ආරම්භයේදීම සාකච්ඡාවට බඳුන් කරේ. මම හිතන්නේ මේ පිළිබඳව නිසි අවබෝධයක් ලැබෙන්නට ඇති. නැවතත් මා පැහැදිලි කරන්න සූදානම් අපි පෞද්ගලිකව හෝ අප ආයතනයේ විසින් කිසියම් කෙනෙකුට පහර එල්ල කිරීමකට හෝ යම් කිසි චූදිතයෙක් බවට පත් කිරීමකට නොවේයි මේ කටයුත්ත ඉදිරිපත් කරේ. ඒ නිසා බොහොමත්ම පැහැදිලිව කිය යුතුයි මෙය හුදෙක් සමාජයේ දැන ගැනීම පිණිස අවබෝධයේ පිණිස ප්‍රසිද්ධ වූ කාරණාවක් නිසාවෙන් එය පැහැදිලි කර ගැනීමක් විශේෂණය කර ගැනීමක් පිණිසයි අපි ඉදිරිපත් කරේ. ඒ නිසා එය බොහොම පැහැදිලිව මතකයේ තබා ගත යුතුයි අප නරඹන අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්. ඒ නිසා අපි විරාමයක් ලබා ගන්නට සූදානම්. නැවතත් විරාමයක් ලබා ගැනීමෙන් අනතුරුව අපත් සමග එකතු වන්නට හැකියාව අවස්ථාව තිබෙනවා. ඉන් අනතුරු අපේ යంత్ర මන්ත්‍ර ගුරුකම් විද්‍යාව පිළිබඳව මේ තෙලඟු ජාතියේ තියෙනා වූ මන්ත්‍ර ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන්නට සූදානම්. රැඳිලා ඉන්න හිරු ටීවී සමගින්. අපි නැවතත් සජීවීව එකතු වෙනවා නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින් අපි කතා බහ කරන්නට දැන් සූදානම් වෙන්නේ යంత్ర මන්ත්‍ර විද්‍යාව පිළිබඳව. අපි දන්නවා මේ තෙලඟු රටෙනුත් විවිධාකාරයේ මේ යంత్ర මන්ත්‍ර විද්‍යාවන් පිළිබඳව කතා කරන එහෙම නැත්නම් දැන්වීම් පළ කරන බොහෝ දෙනා ඉන්නවා. ඉතින් මේ යంత్ర මන්ත්‍ර විද්‍යාවත් කොහොමද? කොයි වගේ එකක්ද කියලා අපිට දැන කියා ගන්න එක බොහොම වැදගත් කියලා හිතුණා. ඒ නිසා තමයි අපි නඩරාජ මහත්තයා ගෙන්නගෙන කතා කරන්න ඕනේ කියලා හිතුනේ. නඩරාජ මහත්තයා මොකද්ද මේ ඔබේ ජාතිය? මොකද්ද මේ ජාතිය කොහෙන්ද ආවේ? ඔබේ මුතුන් මිත්තෝ මෙහෙට ඇවිල්ලා තියෙන්නේ ඇයි? මොකටද? යంత్ర මන්ත්‍ර කියන්නේ දෙමත් නැත්තම් සාත්‍තර කියන්නේ විතරද කොහොමද? අත් වශයෙන්ම අපේ රහේ නායකතුමාලා මේ ශ්‍රී ලංකා දීපයට පැමිණලා තියෙන්නේ මුල් අවදියේ සුදු එළහරක් යාපනයේ දිසාවට ගෙනල්ලා විකුණලා නැවත ඉන්දියාවට ගිහිල්ලා සුදු එළහරක් ගෙනල්ලා විකුණලා ජීවත් වෙන්න සතුන්ලත් ජනතාවක්. නමුත් ඒ තහනම් කරලා තියෙනවා කලක එහාට ජනතාව යන්න බැරි මේ එකක්. ඒ පාර තමයි මේ සතුන් දඩයන් කරමින් ඒ මස් අරගෙන ජනතාවට බෙදලා දීලා කුරහන් ඉල්ලගෙන කාලා ජීවත් වෙන්න හිටපු ජනතාවක්. ඒකත් තහනම් වුණාම පස්සේ තමයි නැවත මේ සත්තු නාග වෙස්සර ඉන්න සත්තු බඩ ගන්න සත්තු නටවමින් ජීවත් වීමේ මාර්ගයකට එළඹලා තියෙන්නේ තුන්වෙනි වටේට. දේ බලනකොට ඊටාම ජනගහනය වැඩි නැති පළාත්වල වැව් පිටියකට ගිහිල්ලා කූඩාරම් හදාගෙන ඒ අහල පහල ඉන්න අයට මේ කැලේට ගිහිල්ලා සත්තු දඩයන් කරගෙන ඇවිල්ලා මිනිසුන්ට දීලා කුරහන් මෙඬේරු බඩිරුංග වැනි දේවල් වලින් තමයි භෝජනය කරගෙන ජීවත් වෙලා ඉන්න පිරිසක්. නමුත් මේ වෙනකොට අපේ තෙලඟු ජනතාවත් හොඳ සිංහල ඉගෙනගෙන මේ මන්ත්‍ර ශාස්ත්‍රෙත් ඉගෙනගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. සමහර අයට කිසිම අකුරක් නොදන්නා අර මතක ශක්තියින් සමහර දේවල් පහදලා කියනවා මිනිසුන්ගේ දේහ ලක්ෂණ බලලා මෙන්න මේ කරුණ ඔබතුමාට වෙනවා කියන එක. ඒක සම්පූර්ණ සත්‍යයක් නෙමෙයි. නමුත් අර ගල් 10ක් ගහනකොට ගල් 2ක් 3ක් හරි වදිනවනේ. ඒ හා සමානව ශාස්ත්‍ර කියන පිරිසකුත් ඉන්නවා. මන්ත්‍රයක් දන්නේ නැහැ, රේඛාවක් දන්නේ නැහැ. එහෙම අයත් ඉන්නවා. දැන් අර මේසන් වැඩ කරන බාසුන්නයත් එක්ක වැඩ කරපු ගෝලයක් වැඩ කරන ගෙවල් හදන්න යනවනේ. ගිහිල්ලා සාමාන්‍ය බැන්දන් පස්සේ බැම්ම කඩන් වැටෙනවා. ඒ හා සමානව මන්ත්‍ර දන්නේ නැතුව කරන අය පිරිසකුත් ඉන්නවා.
නමුත් සම්පූර්ණයෙන්ම මම සිංහල හොඳට ඉගෙනගෙන ඉංග්‍රීසි පවා දන්නවා මේ තෙලුගු රැහේ නායකයා වන මම. දැන් මම කරපු දේවල් වල ප්‍රතිඵල දැනට තියෙනවා. විශේෂයෙන් ජීවමාන දෙවියන්ගේ බලයෙන් මම යමක් කරලා තියෙනවා. ඒක සාර්ථක අනවින කොඩි වින පවා කැපිලා අද ඊටාම අසරණ වෙලා හිටපු අය අද හොඳ භක්තියක් කරගෙන වෙළඳ ව්‍යාපාර කරගෙන තමන්ගේ සියලුම කටයුතු ආදායම් මාර්ග සොයාගෙන ජීවත් වෙන පිරිසක් අද සාක්ෂි තියෙන මට කියන්න ඒ තරම් බල ශක්තියක් මම ඉගෙනගෙන තියෙනවා. දැන් අර මතක ශක්තිය ඥාන ශක්තියන්නේ දැන් අද දැන් කපු මහත්තයා කියනවා වගේ තමන්ට අර එදාට මතුවෙන ඥාණයෙන් මෙන්න මේ දේ අහවල් දවසේ වෙනවා කියන එකනේ සමහරු පවසන්නේ. නමුත් ඒක හරියට පිළිගන්න බැරි දේවලුත් තියෙනවා. සමහර ඒවා පිළිගන්න පුළුවන් දේවලුත් තියෙනවා. දැන් ඔබතුමාට පුළුවන් ද දැන් ඔබතුමාලාගේ මොකක් කරේ ක්‍රමයක් තිබ්බද පාරම්පරිකව ආපු මන්ත්‍රයක් ශාස්ත්‍රයක් එහෙම තියෙනවද කොහොමද? ඇත්තෙන්ම තියෙනවා. දැන් ඔය ඒතකොට පාරවල් අපි දකිනවා විවිධ අවස්ථාන. දැන් අපි වැල්ලවත්තට ගියත් දකිනවා. සමහරවිට අනුරාධපුරයට ගියත් අපි හාමුදුරනේ දකිනවා. ටක් ගාලා එනවා අපිට ශාස්ත්‍ර කියන්න. ඔව්. මේ එහෙම ශාස්ත්‍ර කියන්න පුළුවන් හැකියාව ඒ හැමෝටම ශාස්ත්‍ර කියන්න හැකියාවක් තියෙනවා. ශාස්ත්‍ර කියන්න පුළුවන්. අර පරම්පරාවෙන් එන එකනේ. ඔව්. රේඛාව ටිකක් දැනගෙන ලොකු අය දැන් කියලා දෙනවනේ ළමයින්ට. පොඩි ළමයින්ට පවා මේවා කියලා දෙනවා. ඒක මතක ශක්තියෙන් තියාගෙන ඉඳලා මිනිස්යාගේ අතාරගෙන කියනවා මෙන්න මේ ලකුණු ඔබතුමාට තියෙනවා. මේ වගේ ආරක්ෂා වෙන්නත් ඕනේ මේ කාල සීමාවල කියලා කියන අය ඉන්නවා. ඔබතුමාට මේ අපේ කතාවට පුංචි බාධා කිරීමක් කරන්නට සිද්ධ වෙනවා. පුංචි බාධා කිරීමක් කරලා අපේ හාමුදුරනේ අපේ මංජුල පීරිස් මහත්මයා මේ වෙලාවේදී දුරකථනයේ ඉඳී ඉන්නවා. අපි බොහොම සතුටුයි බොහොම සන්තෝෂයි අපි උත්සාහයක් දරලා එතුමාව සම්බන්ධ කරගන්නට කටයුතු කරා. මේ කාරණාව සම්බන්ධයෙන් කතා බහ කරන්නට එතුමාගේ වටිනා කියන අදහස් අපිට එකතු කර ගැනීම විශේෂයෙන්ම වැදගත් නිසා වේ. ආයිබෝන් මංජුල පීරිස් මහත්මයා. ආයිබෝන් ඉතලම මම ගරුතර සංඝරත්නයන් අවසර පතනවා. මට ඉස්සෙල්ලම කනගාටු කාරණයක් තියෙනවා. ඔබතුමා උදේ ඉඳන් මාව සම්බන්ධ කරගන්න උත්සාහයක් ගත්තයි කියන කතාව ඇයි කියලා අද පෝයක් දිනේ බොරු කියලා පවුපුරව ගත්තේ. මම දැන් රෙනෝ කියන මහත්මයාට දුමින්දු සිල්වා කියන අපේ ආදරණීය മന്ത്രിතුමාටත් කතා කළා තමයි කිව්වේ මෙහෙම බොරු කියනවා මේකේ ඒ නිසා මාව සම්බන්ධ කරලා දෙන්න කියලා තමයි මම මේ සම්බන්ධ වෙන්නේ. ඔව් අපි අපේ නිෂ්පාදක මණ්ඩලයේ උත්සාහ කරා ඔබතුමාව සම්බන්ධ කරගන්න තමයි මම හිතන්නේ ඔබතුමා මගේ ෆෝන් එකෙන් මට ඔප්පු කරා කි. මගේ ෆෝන් එකෙන් මට ඔප්පු කරන්න පුළුවන්. මට එහෙම කෝල් එකක් ආවේ නැහැ. මම උදේ ඉඳන් බලාපොරොත්තු වුණා කවුරු හරි ඊර්ෂ්‍යාකාරී ඇති කතා කරයි කියලා. හරි. ඔබතුමා මේ කියන මතයත් එක්ක දැන් අපි දුරකථන අමතුම නෙවෙයි අපි ඔබතුමාගේ මේ මතය සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමා දරන සම්බන්ධය? ඔව් මෙහෙමයි. මම එක නාලිකාවක වැඩසටහන් කරනවා. ඊට කලින් වැඩසටහනකත් නාලිකාවත් වැඩසටහන් කරා. ඒ හැම අවුරුද්දකම මම කිසිම ලාභ ප්‍රයෝජනයක් තකා නෙමි වසරක එක වතාවක් හෝ දෙවතාවක් අඟහරුවාදා දවසක අඟහරුගේ නැකතක අඟහරුගේ හෝරාවකදී ස්කන්ධ කුමාර කතරගම කන්ද කුමාර දෙවියන්ගේ බැල්ම ශක්තිය ආකර්ෂණය වෙන බව මම පොතපතෙන් උගනගෙන තිනවා. ඒක මම දුක් විඳින ජනතාවට යම් ස්කන්ධ කුමාර දෙවියන්ගේ පිහිට ලබාගෙන කෙනෙකුට දුකෙන් මිදෙන්න පුළුවන් නම් ඒකෙන් පිහිටක් ගන්න කියලා කිව්ව මිසක් මම කාටවත් බල කරේ නෑ යන්න කියලා කාටවත් ඒ තුලින් මට සම්භවිච්ච එක වාසියක් බලාපොරොත්තු කරේ නැහැ. මම අඩුම වශයෙන් කපු මහත්තුරුන්වත් කතරගම මේ වෙනකන් දැනුවත් කරලා නැහැ මෙහෙම එකක් තියෙනවා මෙහෙම ජනගංගක් ගලයි කියලා. එහෙම මම කිසිම වාසියක් බලාපොරොත්තුවක් ලාභයක් නැතුව කරපු සත්ක්‍රියාවක්. ඉතින් මේ ඇත්තටම මේක ගැන හරියාකාරව දන්නේ නැතුව ජ්‍යොතිෂය දන්නේ නැතුව එහෙම නැත්නම් මඩ ගැහිීමේ අරමුණෙන් ඊර්ෂ්‍යාව නිසා එහෙම කරන්න එපා. මොකද මහරගම පිළිකාරෝහල තියනවායි කියන එක හොඳට මතක තියාගන්න ඕන ජනතාව. එහෙම මිනිස්සුෙකුට ගැහුවම නවතින්නේ එතෙන්ට ගිහිල්ලා තමයි. ඉතින් ගරුතර සංඝරත්නයන් අවසරයි ඔය කතා කරන මහත්තුරු ජ්‍යොතිෂය දැනගෙන කතා කළ යුතුයි. මොකද මම අද 13 ලක්ෂයක් ජනතාව යවන්න එක හඬකින් මට පුළුවන් වුණා නම් මට මේ රටේ තව දේවල් ගොඩක් කළ හැකියි. මම එදා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාටත් සහෝදරයෙක් වගේ උදව් කර
මම හිරුනාලිකාවත් එක්කත් ඉදිරියට සම්බන්ධ වෙන්න ඉන්න ජ්‍යොතිර්වේදියෙක්. ඉතින් මට ඉස්සෙල්ලා මට වුණ එක ජ්‍යොතිර්වේදියෙක් කතා කරනවා මම රැකියාවෙන් ඉන්ටර්ඩික් වුණාම ජ්‍යොතිෂයයි ජීවිතයයි කියන එක පොතක් කියවල ජ්‍යොතිෂය කරන මම හිතන්නේ මංජුල් පීරිස් මහත්මයා සමාවෙන්න අපි දුරකථන ඇමතුමක් ඉස්සලා ගත්තා කියන එකත් අපි ඔබතුමාට මේ කාරණාව ඔස්සේ පහරක් එල්ල කරන්නේ නෙමෙයි මේකේ සත්‍යතාවය මොකක්ද කියලා දැන ගැනීම පිණිසයි ඔබතුමාට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ අපේ නිෂ්පාදක මණ්ඩලය සහ අපි ඒකයි කියන එකයි ප්‍රශ්නේ සජීවීව සම්බන්ධ අපි සජීවීව කිව්වෙත් ඒකයි ඔබතුමාට ඇහෙන මානයක අපිව ඉන්නවා නම් ඔබතුමා සම්බන්ධ වීම ඉතාමත්ම වටිනවා කියලා. ඒ නිසා මම හිතන්නේ ඔබතුමාට සමා වෙන්න ඕනේ අපි අතින් එහෙම වැරද්දක් සිද්ධ වුණා නම් අපි එහෙම මොකක් හරි ඔබතුමාගේ හිත රිදෙන කාරණාවක් එහෙම කියවුණා නම් අපි සමා වෙන්න ඕනේ. අපි මේ කතා කරන්නේ මේ අපිට මේ ආందోලනාත්මක ප්‍රශ්නයක් තිබ්බ මේ මිනිස්සු දුරකථන ඔස්සේ අපෙන් කරුණු විමසුවා මෙහෙම කතරගම දෙවියෝ වඩිනවායි කියලා කතන්දරයක් තියෙනවා. මේක පිළිබඳව මේ කතා කරනවා නම් හොඳයි මේක ඇත්ත නැත්ත මොකද්ද කියලා අපි හඳුන්නේ. ඒ නිසා තමයි අපි ඔබතුමාගෙන් කරුණු විමසුවේ. එදා මොකද්ද ඇත්තටම මේ ඇත්තටම කතරගම දෙවියෝ වැඩියද? කොහොමද ඔබතුමා මට දැනගන්න ඕනේ ඒක. කතරගම දෙවියෝ ජීවමාන තත්ත්වයෙන් එදා හිටියේ නැත්නම් 13 ලක්ෂයක් කවදද කතරගමට ආකර්ෂණය වුණේ? එදා බලයක් ශක්තියක් නැත්නම් කොහොමද මෙච්චර පිරිසක් ආකර්ෂණය වුණේ? බෙල්ලම්විලට මහා සෙනගක් ගැලුවේ, ඇලන් මෙතිනියාරාමයට ගැලුවේ, සෙල්ල කතරගමට සහ ලංකාව පුරා තියෙන සිද්ධාස්ථාන දේවස්ථාන වලට ගැලුවේ. එහෙනම් අපි කැඹුරු යම් තැනකට සෙනගක් එන්නේ කැඹුරුමක් තියෙන්න ඕන. ඒ කැඹුරුම නැති වුණාම පාළු වෙනවා. කැඹුරුමක් ඇති වුණාම තමයි ජනතාව ජනගංග ගලන්නේ. ඉතින් එදා දුමින්ද සිල්වා മന്ത്രിතුමාට විශාල පිරිසක් එකතු වෙලා මහා ඡන්දයෙන් පළවෙනි එන්න උනේ මොකද? ඒ ආකර්ෂණයක් නිසා. හරි. නෑ මට දැනගන්න කියන්න ඔබතුමා මේ අපි දැන් අපි එදා කතරගම දෙවියෝ ජීවමාන වෙනවා කියලා ඔබතුමා සඳහන් කරේ කොහොමද? මේමයි මම එදා මම පැහැදිලි කරා මේ පුවත්පතකින් කරපු වැරදි අර්ථකථනයක්. මම කිව්වා මේක අනාවැකියක් නෙමි මේක නැකතක් පමණයි. එතකොට මේ පුවත්පතෙන්ද වැරද්ද කරලා තිබ්බේ අනාවැකියක් ජීවමාන වෙනවා. විනාඩියක් මට දෙන්න. මම කිව්වා මීට වසර ගණනකට උඩ අපේ බලංගොඩ ආනන්දමයි හාමුදුරුවෝ ගිනිමෙලේ ගහන වෙලාවේ දැකලා තුන පඬු වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසිච්ච කෙනෙක් ගිනිමෙලේ තරණය කරනවා. එළ කපු මහත්තයට කතා කරලා ඇහුවම කවුද ඒ ගිනිමෙලේ තරණය කරේ කියලා කිව්වා. අපේ හාමුදුරුවනේ දැක්කද ළමයි එහෙනම් ලෑස්ති වෙන්න ගිනිමෙලේ තරණය කරන්න කියලා කිව්වම එතනදී කිව්වා මම දැක්කා මෙහෙම පඬිවරණ වස්ත්‍රාභරණයෙන් සැරසිච්ච කෙනෙක් ගිනිමෙලේ තරණය කරනවා කියලා. ඒ තරණය කරනයක් එතනදී පෙන්වන්නේ තුන් තිස්පයේ දේවාලීගේ කප්මහත්ය නොදැක්කත් අපේ දාන සීල භාවනා වලින් සම්පූර්ණ වෙච්ච කිම්බර අපේ හාමුදුරුවෝ දැක්කා. ඒ කියන්නේ කතරගම දෙවියෝ ඇවිල්ලා තරං කොටයක් ගහගෙන බීඩියක් හටේ තියාගෙන මචං කියාගෙන එන කෙනෙක් නෙමෙයි දෙවි කෙනෙක් කියන දෙවියෝ කියන මොකද්ද අරුත දෙවියෝ කියන්නේ කවුද කියන එක අපි මේ සියලු දෙනා හොඳින් දැනගත යුතුයි. මංජුල් පීරිස් මහත්මයා පින්බර සීලවන්ත පුද්ගලයෙකුට පෙළෙන්න පුළුවන්. ඔව්. අපි මංජුල් පීරිස් මහත්මයා අපේ හාමුදුරන්ට මොකක් කාරණාවක් තියෙනවද අහන්න. නෑ මට අහන්න නෙවෙයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි දැන් මේක මංජුල් පීරිස් මහත්තයාට කතා කළේ අර මොකද්ද එතුමා කිව්වයි කියන අනාවැකිය ගැනනේ. මේ වෙන කතන්දරනේ මේ කියන්නේ. අපිට දැනගන්න ඕනේ කතරගම දෙවියෝ එනවා කියලා එයා කිව්වේ කොහොමද කියන එකනේ අපිට දැනගන්න ඕනේ. ඒකනේ අපි කිව්වේ අනාවැකිය කියන්න පුළුවන් කියලා. ඒක ඇත්තද බොරුද? ඇත්තද බොරුද? ඔබතුමාට ඇහෙනව නේද අපිව? ඔව් මම කිව්වේ ඇත්ත. මම අද නෙමි කිව්වේ මම 2011 12 කිව්වා 11 කිව්වා 10 කිව්වා වෙනත් නාලිකා ඔස්සේ. මම ඒ කිව්ව එකකටවත් කවුරුත් මේ වෙනකන් එල්ලෙන්න බලන් හිටියේ නැහැ. මම අද යන් අනාවැකි කියලා ප්‍රසිද්ධ වෙලා ලෑන්ඩ් ක්‍රූසර් වල යනකොට බලන් ඉන්න ජනතාවින එක තමයි අපේ රටේ හැටි. ඒ අයට නවතින්න වෙන්නේ මහරගම රෝහලෙන්. ඉතින් කනගහතුයි. අද පෝයක් දවසේ පවුපුරෝ ගන්න එක ගැන මම ඉන්නේ හරි ප්‍රීතියෙන් සතුටෙන්. මොකද මම හරි නිදොස් නිරෝගී පුද්ගලයෙක්. මොකද මට ඒ වගේ සතුටක් භුක්ති විඳින්න පුළුවන් වෙලා තියෙන්නේ. මම කරලා තියෙන්නේ පුණ්‍ය ක්‍රියාවක්. මං කළා තියන්නේ අඩුම උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මට නෙමි ලාභ ලැබුණේ කතරගම මහදේවාලයට කෝටි ගණනින්. ඉතින් එහෙනම් ඒ වගේ මට නෙමි මේක ලාභ වෙලා තියෙන්නේ සතුටු වෙන්න ඕන කපු මහත්තුරු දෙයයන්ට වඳින්න ඕන අනේ අපිට මේ වගේ දේවල් ලබා දුන්න නේද කියලා. එතකොට මම මේ කිව්වේ සත්‍යයක්
හිතත් මම කියනවා ඒ වගේ නැකතක් තිබුණොත් මම බය නැහැ. මම කෙලින් කොන්ද තියන් අනාවකි කියන ජ්‍යොතිෂයේදී ඔබතුමාලා දන්නවා ඇති මම හිරු නාලිකාවත් එක්ක ඉදිරියේදී ජ්‍යොතිෂ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. මම බය නැහැ මොකද මම බොරු කරන්නේ නැති වැරදි කරන්නේ නැති කෙනෙක් නිසා. අද ජනතාව මාව තියලා තියෙන තත්ත්වෙන් අනිත් ජනතාව තේරුම් ගන්න ඕන මේ මංජුල පීරිස් කියන්නේ මොන වගේ ජ්‍යොතිර්වේදයේද දෙකේ කොලයකට වැටිච්ච ජ්‍යොතිර්වේදියෙක්ද මමත් කියවලා තිනවා පරාසරය රාම මේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය එතකොට වරහ මිහිරය තාරාවලිය මා ජ්‍යොතිෂ ග්‍රන්ථ ගණනාවක් මේ එක ජ්‍යොතිෂ පොතක් දෙකක් කියවලා ජ්‍යොතිෂ කරන නෙවෙයි ඉන්දියාවේ චිත්‍රාවලින් ආචාර්ය උපාධියක් ගත්ත ජ්‍යොතිර්වේදියෙක් මම ඉතින් රත්විතාරණ මහත්තයාගෙන් තමයි මම හැම එකකටම උපදෙස් ගන්න ගිහිල්ලා පුංචි දෙයකටත් පොත් ගෙනල්ලා කියවනවා රත්විතාරණ මහත්තයාගෙන් පොත් පිල්ලන් ඇවිල්ලා කියවනවා දැන් සම්බන්ධ කරගෙන අහන්න බොරුද කියලා. ඉතින් මම මේ නිකම් පටුව අනාවැකි කියන්නේ නමුත් මෙහෙම එකක් තියෙනවා මිනිස්සෙකුට තියෙනවා ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුල කරගන්න උත්සාහයක් දැරුවා. ඒක අපි අවංකවමයි කියන්නේ. නමුත් ඔබතුමාගේ දුරකථනයේ ප්‍රතිචාර දැක්වීම නිසාවෙන් තමයි අපි එවැනි කතාවක් කියලා අපි සජීවීව කිව්ව ඔබතුමා ඉන්නවනම් සම්බන්ධ කරලා. සමා වෙන්න ඔබතුමාගේ හිත රිදීමක් වුණා නම් අපි පොයේ දවසේ සාමාන්‍ය බොරු කියන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තියක් විදිහට කරන නිසා අපි ඔබතුමාව නැවතත් සම්බන්ධ කරගන්න සූදානම්. අපිත් එක්කම හිතන්නේ නාලිකාවත් එක්ක ඉදිරියේදී එකතු වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. අපි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව නැවතත් එකතු වෙන මෙන් හැමදෙනෙක්ටම ආරාධනා කරනවා. අපි නැවතත් නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින් එකතු වෙනවා. මම හිතන්නේ අපි විවිධ අවස්ථාවන් වලදී සමාජයේ අවබෝධයේ පිණිස විවිධ කාරණාවන් විවේචනය කරන්නට නොවේ විශ්ලේෂණය කරන්නට කටයුතු සම්පාදනය කරන නිසාවෙන් අපි මේ ප්‍රාන්තමන්ත්‍ර විද්‍යාව පිළිබඳවත් අපි රටේ සමාජය තුළ කතා බහ වෙන්නේ කොහොමද? සහ මේවා ඇත්තද? මේවා ඇත්ත කරන්න පුළුවන් දේවල් තියෙනවද? සහ මේවා මිත්‍යාවක්ද? මේවා පසුපස අනේක කොයිතරම් දුරට හරිද වැරදිද කියන එක සාකච්ඡා කරන්නට සූදානම්. ඉතින් එවැනිම මාතෘකාවක් තමයි අදත් අපි සාකච්ඡා කරන්නේ. ඒ තමයි යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් විද්‍යාව පිළිබඳව අද අපි තෙලිඟු ජාතියට අයත් යන්ත්‍රමන්ත්‍ර ක්‍රම පිළිබඳව ශාස්ත්‍ර ක්‍රම පිළිබඳව කතා කරන්න සූදානම්. අපි හඳුනන්නේ කොහොමද මේ තෙලිඟු රටේ දෙයත් එක්කම සම්බන්ධයක් ගන්නවා නම් මේ යන්ත්‍රමන්ත්‍ර විද්‍යාව නාවැකි මේ සියලු දේ පිළිබඳව කතා කරනවා නම් කොහොමද මේ මෙතුමා සඳහන් කරපු නරරාජ මහත්මයා සඳහන් කරපු දෙයටත් එක්ක එහෙම සම්බන්ධයක් තියෙන්න පුළුවන් තෙලිඟු රටේ ඇත්තටම එහෙම තිබිලා තියෙනවද අපි හඳුනන්නේ මේ යන්ත්‍රමන්ත්‍ර විද්‍යාවක් ලංකාවට වැඩිය හොඳ? ඔව් දැන් මෙතුමා කතා කරපු අදහසත් එක්කම අර දුරකථනයෙන් කතා කරපු ජ්‍යොතිෂ මහත්මයා කතා කරපු අදහස ගැනත් පොඩි ගැටලු සහගත කීපයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් හරි මොකද්ද වැරදි මොකද්ද කියලා කතා කරනවා මිසක අපිට ඊට එහා දෙයක් කතා කිරීමේ අදහසක් නැහැ. අනික දැන් මේ ප්‍රෝග්‍රෑම් වල කතා කළත් අද කතා කරලා ලබන පොයට මං එන්න ඕන. මම තල්ලි වලට ප්‍රෝග්‍රෑම් එකක් කරා. එහෙම ගමන් අපිට නැහැනේ. ඉතින් ඒක අපිට අදාළ නැහැ. දැන් එතුමා මෙහි කතා එනවයි කියලා කිව්වා. සමහර වෙලාවට ඔබ ලගේ ආයතනෙත් ව්‍යාපාරික ආයතනයක්නේ. සල්ලි තියෙන කෙනෙකුට මෙහි වැඩසටහනක් අරගෙන පැය භාගයක් සල්ලි වලට විකුණනවනේ වැඩසටහන. එහෙම වැඩසටහනක් අරගෙන රටට බොරු කියන්න පුළුවන්. එතකොට දැන් ව්‍යාපාරික දේවල් නෙමෙයි මේ ව්‍යාපාරික සමාජයක් නේ තියෙන්නේ. එතකොට මේ ව්‍යාපාරික අරමුණු කියලා කියන එක එකක්. ව්‍යාපාරික අරමුණු හොඳ ව්‍යාපාර සහ අදහැමි ව්‍යාපාර බුද්ධ ආගමේ උගන්වනවා. එතකොට මේ ව්‍යාපාරකින් කෙනෙක් දියුණුවන පමණින් එයා කරන්නේ හොඳ ව්‍යාපාරයක් එහෙම කියලා කියන්න බෑ. දැන් අපිට මතුවන ප්‍රශ්නේ ආවේ කතරගම දෙවියෝ කතරගමට එනවා කියලා කියන්නේ කොහොමද කියන ප්‍රශ්නේනේ. අර මේක දැන් කතා කරමු එතුමා කිව්වය කියලා කවුරු හරි කිව්වා. දැන් එතුමාගෙන් ඒක ඇහුවාම එතුමා කියන්නේ වෙන කාරණාවක්නේ. දැන් අර බුදුහාඳුරන්ගේ කාර්ය හිටියා දැන් සමහර චින්තකයෝ ඉන්නවා දාර්ශනිකයෝ චින්තකයෝ කියලා ඒගොල්ලෝ සමාජේ පිම්බිලා ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් ගිහින් ප්‍රශ්නයක් ඇහුවාම ඒ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. පරලොවක් තිබේද කියලා ඇහුවාම පරලොවක් තියනවද නැද්ද කියන එකට උත්තර දෙන්නේ නැහැ. වෙන කතන්දර කියනවා. ඒකට කිව්වා අම්බම් පුට්ටෝ ලබුජං විවාහරේ. අඹ ඇහුවාම වෙන එකක් ගැන කතා කරමු. එතකොට ඒ අර මේ විෂය ඥානෙ නැති පුජ්‍යලෝ එහෙම කතා කරනවා. කතා අහන දැන් දුමිදු මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මම මේ ප්‍රශ්නෙටනේ උත්තර දෙන්න ඕන. අපිට දැන් තියෙන ප්‍රශ්නය කතරගම දේවිය ආව කියලා කියන්නේ කොහොමද කියලා.
එතකොට මේ සභාපතිතුමාට කතා කරයි, මල්ලිට කතා කරයි, වැඩි ඡන්දයි. ඔය එච්චර මෙතෙන්ට අපේ වැඩසටහනට ඒව අදාළ නැහැ. එතුමා මේ වැඩසටහනට එනවා. ඒකත් අපිට අදාළ නැහැ. එතුමට ලබන පොයට ඇවිල්ලා ඕගොල්ලෝ කැමති නම් ගෙන්නලා එතුම කතා කරන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැනේ. අපිට ශාස්ත්‍රය පිළිබඳව කතා කරන එකයි තියෙන්නේ. ඒ නිසා මට තේරුනේ එතුමා කතා කරපු වචන වලින් එතුමාට එතුමාගේ ඥානය පිළිබඳව විශ්වාසයක් නැහැ. එතුමා කියනවා පැරණි තමන්ගේ පොඩි කාලේ ඒ චින්තනය අරගෙන පුනරුත්පත්ති මතකේ අරගෙන කතා කරන අය ඉන්න පුළුවන්. මාත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. මොකද එතනම පේනව නේද එතුමාටත් ඒ ගැන විශ්වාසයක් නැහැ කියලා. දැන් මට මොකක් හරි ඥානයක් තිබෙනවා නම් මට කියන්න පුළුවන් වෙන්න ඕන මට මේ ඥානය තියෙනවා. මට මෙහෙම කියන්න පුළුවන් කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි ප්‍රභාමත් ස්වභාවය. මම දකින්නේ මේ කතා කරම එතුමා කිව්වේ මමත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඒක එහෙම නැහැ. අනිත් කාරණේ ජනගඟ. ජනගඟවල් ගලන්නේ දෙයියන්ගේ ආකර්ෂණයට විතරක් නෙවෙයි. දොළුකන්දේ හාමුදුරුවෝ බණ කියනකොට ආපු ජනගඟේ හැටියට ඔය කතරගම ගියේ ජනගඟත් ජනගඟක්ද? ඊට වඩා මහ පිරිසක් දොළුකන්දේ හාමුදුරන්ට ආවා. නමුත් අද මොකද වුනේ? මම කියන්නේ ඕන කෙනෙකුට වෙනස් වෙනවා සත්‍ය සහ බොරුව කියලා කියන දේ වෙනස්. එතකොට මෙතුමා කියනවා කතරගම කපු මහත්තයලට නේද ලාභේ උනේ. ඒකෙන් මට 7-5ක් තඹ දොයිතුවක් නැහැ. එහෙම මොකද ඒ ප්‍රකාශය මොකද එතන තියෙන පැහැදිලිකම? අපිට ඕන තඹ දොයිතුවද සල්ලිද කියන එක නෙමෙයි මේ ඇත්තද නැත්තද කියලා කියන කාරණේ දැනගන්න. ඒ නිසා මේ මට එතුමා ඒ කතා කරපු සියල්ල පිළිබඳව හරිය අපහැදීමක් තියෙන්නේ. අපහැදිලිකමක් තියෙන්නේ. එතුමා කියනවා අහවල් මැතිනි ආරාමයට ආවයි, අහවල් තැනට ආවේ, අහවල් ඕන හිවලෙකුට ඕන බොරු අනාවැකියක් කියලා තැනකට ගෙන්නන්න පුළුවන්. දැන් මට කියන්න පුළුවන් තා මොකක් හරි බොරු අනාවැකියක් කියවද මිනිස්සු වෙනවා. මොකද මේ ජන විශ්වාස කියලා කියන එක මම කියන්නේ මිනිස්සුන්ගේ ජන විශ්වාස කියලා දෙයක් තියෙනවා. ඒ විශ්වාසය තුළින් මිනිස්සු ශාන්තියක් ලබන්න බලාපොරොත්තු වෙනවා. ඒ අවංක හදවත ගසා ගන්න එපා. ඒකට වැරදි දේවල් දාන. එතමම කියනවා මහරගම පිළිකාරෝහල තියෙනවා කියලා. ඉතින් ඒක අපි දන්නවා. නමුත් ඒක කියන කොයි කාටත් පොදුයි. අද කතා කරන මට වෙන්න පුළුවන්. හෙට ඔබට වෙන්න පුළුවන්. ඒක ಗುಣ කර්ම තමන් කරන හොඳ දේ සහ නරක දේ. ඒ නිසා මම මේ අද පොයේ දවසේ විතරක් නෙවෙයි මම හැමදාම කියන කාරණාවක් අපි මිනිහෙකුගේ ඔළුවට දෙන්න ඕන නිවැරදි දේ. එහෙම උත්සාහ ගන්න. ඒ උත්සාහය වඩා හොඳයි කියන එක තමයි. අපි අර ඔබ වහන්සේ මේ කියපු තවත් කාරණා සම්බන්ධයෙන් අර ව්‍යාපාරයක් වුණත් අපි ආයතනය තුල අර නිවැරදි දේ දෙන්න හැම විටම උත්සාහ කරනවා. අපි හඳුනන අපි කොයි වෙලාවකවත් වක්කීමෙන් යුතුව කියන්න අවශ්‍යයි. අපි වෙසක් පොසොන් වැනි කර්තව්‍යයන් කරෙත් ව්‍යාපාරික අරමුණකින් නෙමෙයි. අපි කතරගමට රැගෙන ගියා ධාතුන් වහන්සේ වන්දනා කර ගැනීම උදෙසා දහස් සංඛ්‍යාත පැතිමතුන්ට අවස්ථාව සැලසුවා. ඒ වගේම තූපාරාමයේ මලින් සරසන්නටත් අහසින් මල් දාන්නටත් කටයුතු කරන සියල්ලම මහාන කළා. පොඩි හාමුදුරුවෝ මහාන කරලා ඒවයි ගෙවල් හදලා උන්වහන්සේලාගේ නඩත්තු මුදල් ලබා දෙන්න කටයුතු කරා. මේ සියල්ලක්ම කරන්නේ සමාජයේ උන්නතිය වෙනුවෙන් මේ ශාසනයට කළ යුතු සේවාවක් වශයෙන්. ඒ නිසා ආයතනික මට්ටමින් අපි ඒ පිළිබඳ වගකීමෙන් කියන්නට සූදානම්. ව්‍යාපාරයක් වුවත් වගකීමෙන් ආයතනය තුල සමාජයට යහපත් දේ ලබා දෙනවා. එසේ නොකියනවා නම් එසේ තර්ක කරන්නට හැකියාවක් තියෙන ඕනෑම කෙනෙකුට. නමුත් අපිට වගකීමකින් යුතුව ඒක ප්‍රකාශ කරන්නට හැකියාවක් තිබෙනවා. අපි හඳුන්නේ මේ තෙලිඟු මේ ගුරුකම් පිළිබඳව ඔබ වහන්සේ දරන අදහස මොකද්ද? දැන් අපේ රටේ වගේම ඉන්දියාව කියන රටත් ඔය ගුරුකම් කියලා જાති එහෙම තියෙනවා. එතකොට ඒ ගුරුකම කියන එක ලංකාවේ කරනකොට ලාංකික ගුරුකම කියලා කියනවා. තෙලිඟු රටේ අය කරනකොට තෙලිඟු ගුරුකම කියනවා. ඒ වෙන රටක කරනකොට ඒ ගුරුකම කියලා කියනවා. මොන ගුරුකමෙන් උනත් කරන්නේ කරන ක්‍රියාව පොදුයිනේ. එතකොට ක්‍රියාව කවුරුත් දන්න එකක් නේ. එක්ක වශී කරනවාද? අපි ඒව කතා කරලා ගිය හැටි. එක්කෝ ලෙඩ සුව කරන්න පුළුවන්. එහෙම නැත්නම් ওই වගේ යම් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ කරන්න පුළුවන් දේවල් මොනවද කියලා බලලා ඒ අනුව අපිට අදහසක් කතා කරන්න පුළුවන්. කෙරෙන්නේ තෙලිඟු රටේ වෙන්න පුළුවන්, කෙරෙන්නේ බොරුව වෙන්න පුළුවන්, කෙරෙන්නේ ඇත්ත වෙන්න පුළුවන්. අපි ඇත්තද බොරුවද කියන කාරණාව තමයි හොයන්නේ. මේ මං චන්ද්‍රවාදී මහත්මයාට
අවස්ථාවක් ලබා මට අපේ නායක හඳුර කිව්වාගේ පොඩි වචනයක් අර කතාව ගැන කියන්න මම පුංචි සදානක් කරලා පිටුනොත් දැන් අඟහරුවාදා දිනක දිනටේ නැගතිය දුන්නාම අඟහරු කතරගම දෙවියෝ නියෝජනය කරන කතරගම දෙවියන්ගේ බලයේ තියෙන දුෂ්මාන වෙනවා කියනවා. හරි. අපි ඔක පැත්තේ ඇත්තයි කියලා පිළිගමු. ඔතකොට උපතමා චන්ද්‍රයාව දැකලා තියෙනවා. චන්ද්‍රයාගේ බලය ගැන දන්න. මම මේ කතා කරලා පුතපන්නේ මේ රටේ මේ ගහගෙන ඉන්න අපි අනිකුත් දෛවඥයටයි මේ කතා කරන්නේ. චන්ද්‍රයාගේ බලය දන්නවා. චන්ද්‍රයා දුෂ්මාන වෙලා තියෙනවා. දැකලා තියෙනවා. දැන් අද දැකත හැකි අපේ හඳුරින්. හොඳයි. යම් කිසි අවපක්ෂයේ දිනක ඔන්නම ඔය අඟහරුවාදායේ දිනටයි කියන එක තව ඉස්සරහට ගෙනියනවා. අවපක්ෂයේ දිනක සඳුදා දවසක සුවන 7 දෙනට මොහිස් නෑ. රේන 7 සුවන කියන නැගත්තුනේ එදිලා තියෙන දවසක. චන්ද්‍රයාගේ නැගත්. ඒ දවසක කටක ලග්නින් හිරු උදා වෙච්ච දවසක කටක රාශී චන්ද්‍රය යන වෙලාවක චන්ද්‍රයාගේ හෝරාවෙන් චන්ද්‍රයාගේ තත්කාලෙන් චන්ද්‍රයාගේ පංචමෙන් චන්ද්‍රයාගේ සූක්ෂමෙන් අවපැත්තේ චන්ද්‍රයා දර්ශනීය වෙයිද? කවදාවත් වෙන්නේ නැහැ. එහෙමනම් අඟහරුවාදික දෙන්න නැගති එදිච්ච පෙරට කතරගම දිය දෘශ්‍යමාන වෙන්නේ නැහැ. ඒක මම වැඩි කතා කරන්න එපා කිව්වනේ. ඉතින් මේ වගේ හිතලු කියන්න හොඳ නැහැ. වැදගත් හැබැයි පාරම්පරික දෛවඥයන් හිතලු කියන්න හොඳ නැහැ. එහෙමනම් ඇයි ලක්ෂ සංඛ්‍යාව ජනතාවක් කතරගමට ගියේ බෙල්ලන්වලට ගියේ ඇලෙන්නේ මේක දෛවඥයෙක්ගේ ලනු කාලා වෙන මොකද්ද කියන්න තියෙන්නේ. හරි අපි මේ මාතෘකාවට හරි බොහොම ස්තුතියි. දැන් මේ ඔබතුමා ගාව තියෙනවා නේද මේ ඔය නයි නටවන කලාව කියන්නේ මොකද්ද මේ දැන් අපි නාම මාතෘකාවට පැමිණෙන්න සූදානම්ද අපි කතා කරන්නේ මේ තෙලිඟු එහෙමත් නැත්නම් මේ තෙලිඟු මන්ත්‍ර ගුරුකම් විද්‍යාව පිළිබඳ මොකද්ද මේ නයි නටවීමේ තියෙන්නේ මොකද්ද ඔය නයි නටවන්නේ ඇයි ඔය නයි නටවන්නේ මොකද්ද ඕකේ තියෙන්නේ නැත්නම් නිකන් රුපියල් 200 300 දින නායක නටවලා ඒක දිහා බලාගෙන ඉඳලා නිකන් යන එකද තියෙන්නේ නැත්නම් එහෙම නැත්නම් පසුබිම් වෙච්ච කතාවක් තියනවාද ඕකේ? වශයෙන්ම මහත්තයා මේ නාගයෙක් කියන විසකුරු සතෙක්. ඒ අපේ අතෝ ඒ සතාව කැලෑ ගාන ගිහිල්ලා නීරවල් ගාන වෙල් ගාන ගිහිල්ලා ඒ සතාව ජීවමානව අල්ලා ගන්නවා. අල්ලාගෙන ඔය විසදල කඩලා ඒක පෙට්ටියක දාගෙන සමහර අපේ ළමයි කරන ජීවමානව ගෙනිහිල්ලා ගෙයින්කට පෙන්නලා දර්ශනේ නටවන මේ ඒක බලන්න හැමෝම ආසයි. ඒකයි උතන තියෙන්නේ. ඉතින් ආදායම් මාර්ගයක් හොයාගන්න හොරකම් කරන්න බෑ. මංකොල්ල කන්න බෑ. මිනි මරන්න බෑ. අපේ නීති රීති අනුන්ට ඒ වගේ වැරදි වැඩ කරන්න බෑ. බැයි නම් ණයෙක් සතෙක් හරි අල්ලලා අර කූඩුවේ දාගෙන නටවලා යමක් උපයාගෙන ජීවත් වෙන්න කියලා තමයි අපේ රැහේ අය කරගෙන යනවා. දැන් ඔබතුමා කියන්නේ ශාස්ත්‍ර කියන එක ඔබතුමාට කරන්න පුළුවන් කියලා. ඔව්. දැන් අපි විද්‍යාකුලති මහත්මයාගේ අතේ තියෙන රේඛානු ශාස්ත්‍රයක් ඕනනම් නිකන් සරලව කියන්න පුළුවන්ද ඔබතුමාට? ඔව් සාමාන්‍ය දැනීමේ හැටියට බලමුද අපි එහෙම නේද අපි හඳුන්නේ. අපි උත්සාහ කරලා බලමු එහෙම කොහොම හැකියාවක් තියනවද කියලා අපි විද්‍යාකුලති මහත්මයා ළඟම ඉන්න නිසා නැත්නම් චන්දපත ಭಾರತಿ මහත්තයාට දෙන්න පුළුවන්. පොය දවසේ ඔව් පොය දවසේ ඇත්ත වශයෙන්ම මේ රේඛා ලක්ෂණව බලන්න ගියාම නම් මේ ජීවන රේඛාව කියන එක ආවිස රේඛාව මනුන් කරන රේඛාව. ඒක ආවිස මෙතන මේ රේඛා මෙහාට දක්වා තියෙන නිසා 95 දක්වා ආවිස තියෙනවා කියලා තක්සේරු කරන්න පුළුවන්. එතුමාට 95ක් දක්වා ආවිස තියෙන්න පුළුවන්. එහෙනම් ওই තර්ජන එයා බය වෙන්න දෙයක් නැහැ. මුල් අවදියේ වයස 25 30න් පල්ලෙහා ටිකක් කරදර කම්කටොළු තිබිලා තියෙන ඒ වගේ ජීවිත බේරලා තියෙන වගේ ලක්ෂණ පහළ වෙලා තියෙනවා. මේ අධ්‍යාපන ජීවන ශීර්ෂ රේඛාව අපි තව පොඩ්ඩක් කරවමු අපිට මේ කැමරාවට පෙනෙන ආකාරයට අන්න ඔය විදිහට හරි. මේ ශීර්ෂ රේඛාවේ අධ්‍යාපනයේ ගුරු භවතෙක් හරි සෞඛ්‍ය සේවාංශෙන් හරි උසස්ම බලවේගය ලැබිලා රටට ජාතියට සේවය කරන්න පුළුවන් හොඳ ඥාන ශක්තියක් තියෙන මහත්යෙක් කියලා මේ රේඛාවවලින් මට සටහන් කරලා කියන්න පුළුවන්. ඒ වගේ තවත් ගණනාවක් තියෙනවා මේ හෘද රේඛාවේ. ඥාන ශක්තිය ඊටාම හොඳයි ඕනෑම කෙනෙකුට යන් දෙයක් හොයලා බලලා යමක් කරන්න පුළුවන් බල ශක්තියක් මෙතුමාට තියෙනවා කියලා මේ රේඛාවවලින් සටහන් කරලා මට කියන්න පුළුවන්. ඒ වගේ හොඳ අතක්. දියුණුව පැත්තෙනුත් දෙපැත්තකින් Tamanට ආදායම් මාර්ග ලැබීමේ වාසනාවක් මේ රේඛාවවල තියෙනවා.
තමන්ගේ සුවද දක්ෂතාවය අනුවත් තමන්ගේ රැකියාවේ අනුවත් වෙනත් ක්‍රමවේද වලින් පවා ආර්ථිකයේ ශක්තිමත් වෙන ලකුණු පහළ වෙලා තියෙනවා මේ අතින්. මොකද කියන්නේ මේ විද්‍යාගුරුතුමාට මම හිතන විදිහට ඔබතුමා ගැන දන්න කාරණා අනුව හරි කියපු දේවල්. ඉතින් ඕක දැන් මෙතුමා මං ගැන ටිකක් හරි දැන් දන්නවා ඇතිනේ. ඒක ඕක මේ ඒ අනුව කියපු ටිකේ යම් කිසි සත්‍යයක් තියෙනවා. නමුත් ඕක මේක නෙවෙයි. ඒක හරි හැටි බලනනම් අපේ දන්නේම නැති පුද්ගලයෙක් දීලා කියවතාවක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද කියපු දේ හරි නැද්ද වැරදි? නෑ මෙතෙක් කියපු දේවල් ඉතින් දැන් මං ගැන ගොඩක් රටේ ලෝකෙ මිනිස්සු දන්න දේවල්. හරි දෙපැත්තකින් ආදායම් ලබන්න පුළුවන්. ඒක තමයි. මොකක්ද? රාජ්‍ය සේවකයොත් ලබන දෙපැත්තකින්. ඒක හරියද? අපි දන්නේ නැත්තේ ඒක තමයි. බෑ ඉතින් මෙහෙමයි. මම මෙතන කියන්නේ හොඳ නෑ. මම දැන් ඔය 32 වෙනකන් නම් ආදායම් මාර්ග ටිකක් තිබුණා. මොකද වෛද්‍ය වෘත්තිය අනුව මම ගුරු වෘත්තියේ හිටියා. ටියුෂන් ගුරුවරයෙක් හැටියට. ඉතින් හරිනේ ඔබතුමාගේ. නමුත් මෙහෙමයි ඉතින් දැන් මම හේ වෘත්තියෙන් අයින් වෙලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. වෛද්‍ය වෘත්තිය විතරයි නියැලෙන්නේ. මුල් කාලේ සේවය කියලා කිව්වනේ. නෑ සෞඛ්‍ය සේවයේ ගුරු වෘත්තියත් තියෙනවා කියලා කිව්වා ප්‍රාන්දර. ඔබතුමා පිළිගන්න ශාස්ත්‍ර හරි කියලා එතකොට. නෑ මට නිදි කියන්න අමාරුයි මොකද හේතුව ඔය දෙන් අර දැන් බොහෝ දෙනෙක් දන්න කොටසක් නෝතන. නෑ ඒක ඔබතුමා ගුරු වෘත්තිය හිටියා කියලා අපිවත් දන්නේ නෑ. අපි හිතන් හිටියේ සෞඛ්‍ය සේවයේ එහෙම නැත්නම් මේ වෛද්‍යවරයෙක් විදියට සහ මේ එහෙම කටයුතු කරනවා කියලා. මොකද කියන්නේ? යාපැත්තේ ඉන්න නිසා ශාස්ත්‍රයේ වැරදි කියලා අමාරුද? එතනදී මොකද මම බොහොම ගරු කරන කොටසක් මේ අපේ රටේ ඉන්න ඔය ගෝත්‍ර විශේෂයෙන් වැඩි ජනතාව ඊට පස්සේ තෙලුගු ජනතාව කියන මේගොල්ලෝ ගැන මම පරීක්ෂණ කරන්න ගත්තා මීට අවුරුදු 15ක විතර ඉඳන්. මොකද මම ඉස්කෝලේ යද්දි තමයි මෙයාලා ගැන මුලින්ම පරීක්ෂණ කරේ. මං හිතන්නේ මං ගිහිල්ලා තියෙන ඒ ගමට 4-5 වතාවක්. ඔය කවුරුවත් නොවන තැන්නේ. මොකද මගේ සාමාන්‍ය විනෝද චාරිකාවක රසවත් තැන් තමයි ඒ වගේ තැන්. මොකද මෙතුමාගේ ගම ඊට පස්සේ වැඩි ගම්මානේ. ඒක නිසා දැන් මෙතුමාගේ අර ශාස්ත්‍රය මම එක සැරේට මුකුත් කියන්නේ නැහැ. මොකද නමුත් අර ඕක කෙනෙකුට අර මට නැතුව තව කෙනෙකුට කිව්වනම් ඕකේ හරියට බලන්න පුළුවන්. මොකද අනිත් එක ජීවිත කාලේ අවුරුදු 95ක් කියන එක ඕක තින්දලම් බලන්න ඕනනේ. හරි. රේඛාවෙන් කිව්වට අද ටක් ගන්නකොට වාහනයකට හැප්පෙනවා. එහෙමත් නැතුව වස බීලා නැති. ඒව රේඛාවෙන් කියන්න බෑ. ඒ වගේ රේඛාවෙන් කියන්න බෑ. ඒ වගේ ටිකක් ලකුණු තියෙන භයානක දේවල් මේ කරදර ටිකක් තියෙන මේ මාස ගාණක් තියෙනවා. ඒක පහුනම් පස්සේ තාම හොඳයි කියන මට්ටමේ රේඛාව වලින් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ දැන් ඔය රේඛාවේ කියන්න බෑ විද්‍යාගුරුතුමෝ මහත්තයා සමහර විට අනතුරක් වෙලා මෙහෙම අනතුරක් වෙයි, ඉරියා අනතුරක් වෙයි එහෙම කියලා කියන්න බෑ. ඒ වගේ සාමාන්‍ය දේවල් කියන්න පුළුවන් හරියටම මේක වෙනවා කියලා කියන්න බෑ. චන්ද්‍රවර්ති මහත්මයා ඔබතුමා කොහොමද දකින්නේ මේ හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳව ඔබතුමා කොහොමද දැස දක්වන්නේ? එහෙම ශාස්ත්‍රයක් සාමුද්‍රික ශාස්ත්‍රයක් තියෙන එක ඇත්ත. මානන් දන්නේ නැහැ. එහෙම මාන නොදන්න පළියට මොකද මම ඉගෙනගෙන නැහැ. මම දන්නේ දේවල් දන්නේ නැහැ කියනවා. නමුත් මේ නිවැරදිව කියන්න පුළුවන් ශාස්ත්‍රයක් තියෙනවා. හැබැයි මේ මහත්තයලා කියන්නේ මේ මහත්තයලාගේ දැනුමේ මට්ටමට මම ඒක වැරදි කියන්නේ නැහැ. ඔක වෙනම ඉහළ මට්ටමේ ඉගෙන ගන්න ශාස්ත්‍රය ගැන ඉංග්‍රීසි පොතපත සිංහල පොතපත දෙන්න ගොඩක් තියෙනවා. මම ඒක ඇත්තයි කියලා පිළිගන්නවා. ඇත්තටම ශාස්ත්‍රයක් තියෙනවා නැත්තේ නෑ. ඒකේ බොහෝ දේවල් ඉස්සරත් තිබිලා තියෙනවානේ. දේහ ලක්ෂණ විද්‍යාව, අඩිසලකුණු විද්‍යාව. දැන් අර සිරසංග සංගබෝති ගෝඨාභය යනකොට අඩිසලකුණෙන් කිව්වේ මේ තුන්දෙනාම රජ වෙනවයි කියලා. එහෙම අඩිසලකුණට ඒ කියන්නේ ඇවිදිනකොට ඇහෙන සද්දෙට කියන්න පුළුවන් සාතරල තිබුණා. රූප ශාරීරියේ දිහා බලලා කියන්න තිබුණා. දැන් අපි බුද්ධාගම කතාවවලදී අර මේ අඩිසලකුණ දැකලානේ බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨයි කියලා විවාහ යෝජනා ගැන ඒ බුදුහාමුදුරන්ට දහන මට මතක නැහැ හරියටම. එහෙම විවිධ සාතර කාක් වඩටකොට කාක්කගේ සද්දය කපුරු සාත්‍රි හුණු වඩනකොට එහෙම සාත්‍ර තියෙනවා නැත්තේ නෑ. ඉතින් අද දන්නා කට්ටිය නැති නිසා ඇතමිට කෙනෙක් නෑ කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම සාත්‍ර තියෙන විශ්වාස කරනවා.
අපි ආන්දරනේ වහන්සේ කොහොමද මේ හස්ත රේඛා විද්‍යාව පිළිබඳව අපි ධර්මයේ පැත්තෙන් කරනු කියනවනම් කොහොමද අපි හඳුනන්නේ? එහෙම හස්ත රේඛාවකින් කියන්න පුළුවන්ද නැත්නම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ ඇහැදිලා තියෙන අපි පුංචි කාලේ අත නවාගෙන ඉන්නකොට මේ ඇතිවෙච්ච රේඛා කියලා කියන්න පුළුවන්. මේ වයින් කොහොමද මේ ජීවිතයේ ඉදිරියේ කියන්නේ? මේ වයින් කොහොමද ජීවිතේ තීරණය වෙන්නේ කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. අපි හඳුනන කොහොමද වහන්සේ දකින්නේ? තර්කය කියලා කියන්නේ සත්‍යද කියලා හොයාගෙන යනකොට බුද්ධ ආගමේ කියනවා තර්කයට ගැලපෙන පමණින් ඒක සත්‍ය හැටියට පිළිගන්න යන්න එපායි කියලා. මේ සම තර්කානුකූලව හරි සත්‍ය නෙවෙයි. තර්කානුකූලව හරි සත්‍ය. ඒ වගේ මේ වෙන්නට පුළුවන්. නමුත් තර්ක එකක් සත්‍ය එකක්. නමුත් සත්‍ය නම් ඒක තර්කානුකූල විය යුතුමයි. සත්‍ය නම් තර්කානුකූල සියල්ල සත්‍ය හැටියට ගන්න බෑ. නමුත් දැන් හස්ත රේඛා සත්‍යද අසත්‍යද කියලා විමසන ප්‍රශ්නයකදී ඒකට පිළිතුරු දෙන්න ඕන කොහොමද කියන එක තවත් හිතන්න ඕන. මොකද දැන් මේ පුජ්‍යලයේගේ ස්වභාවය, ගති ලක්ෂණ, ජීව ශක්තියින් ඒවා ඒ පුජ්‍යලය අනුව වෙනස් කියලා කියන එක අද තාක්ෂණයෙන්ුත් පිළිගන්නවා. දැන් DNA පරීක්ෂණ DNA පරීක්ෂණයක් ගන්නකොට ලේ ටිකක් වෙන්න පුළුවන්. කෙස් ගහක කෑල්ලක් වුණත් ඇති. නියපොතු කෑල්ලක් ගත්තත් ඇති. එතකොට ඒ වගේ ශරීරයේ ඇඳන් ඉන්න ඇඳුමක් ගෑවිච්ච දාඩිය බිඳුව වුණත් ඇති DNA පරීක්ෂණයක් ගන්න. ඒ කියන්නේ තාක්ෂණයෙන්ුත් ඔප්පු වෙලා තියෙනවා මේ පුජ්‍යලය යා තව කෙනෙකුට වෙනස් කියලා. ඒ කියන්නේ පුජ්‍යලයට වෙනස් කියලා. ඉතින් මේ උපදිනකොටම ජම්මෙන් උරුමවන මේ රේඛා අතක පිහිටන රේඛා එහෙම නැත්නම් ශරීරයේ පිහිටන ලක්ෂණ උපන් ලප පුජ්‍යල විදිහ පුජ්‍යලයාගේ හැසිරීම ඒ ක්‍රියා තුළින් ඒ පිළිබඳ විෂයේ පාරගත වෙච්ච පුජ්‍යලයකට සත්‍ය කියන්නට පුළුවන් කියන අදහසේ තමයි මම ඉන්නේ. හැබැයි වංචාකාරයෙකුටත් ඒවත් දිහා බලලා ඒවා මෙහෙමයි කියලා ඒ අනුව තමන්ගේ අදහසක් කියන්නත් පුළුවන් කතරගම දෙයියෝ කතරගමට ජීවමානව ආවවත්. එතකොට දැන් අනිත් කාරණාව මේ හස්ත රේඛාවක් බලලා දැන් මෙතුමා අපේ විද්‍යාකුලපති මහත්මයා පිළිබඳව ශාස්ත්‍රයක් කිව්වා. මට හිතෙනවා මං විද්‍යාකුලපති මහත්මයා ගැන දන්නෙත් නැහැ. මෙතුමා ගැන දන්නෙත් නැහැ. මං දන්න ටික අනුව කිව්වේ ඇත්තද කියලා හිතනවා වගේ. එහෙම එකක් තිබුණා. එතකොට මෙතුමා මේ කිව්ව දේ ඇත්තයි කියලා පිළිගැනීම තුල අත බලලා කියන හැම මිනිහම කියන හැම දෙයක්ම ඇත්තයි කියලා අපිට පිළිගන්නට බෑනේ. පිළිගන්නට බෑ. නිසා නමුත් මේ හස්ත රේඛා කියන දේ පිහිටන්නේ එක එක්කෙනාට එක විදිහයි. එකම රේඛාව උනත් ජීවන රේඛාව ගත්තාම, හෘද රේඛාව ගත්තාම ඒවා එක එක්කෙනාට වෙනස්. ඉතින් ඒ පිළිබඳව පාරම්පරික ඥානයක් තියෙන මේ ඇත්තන්ට කියන්න පුළුවන් ඇති. පියමුතු පරම්පරාවෙන් ඒවමයි කියලා දෙන්නේ. එතුමා කිව්වා ණය නටවන්නේ මොකද කියලා අපිට ජීවත් වෙන්න මේ විදිහට. කොහේ අවංක බවකුත් පේනවනේ එතන. මේ දැන් රේඛා ශාස්ත්‍රය අනුව වුණත් ඒ පුජ්‍යල විවිධත්වයේ පිහිටන නිසා කෙනෙකුට ඒ අනුව කියන්න පුළුවන්. දැන් සිද්ධාර්ථ කුමාරය නම් තබන වෙලාවේ එක්කන් ආව බමුණු 8 දෙනෙක් 100 ගාණක් ඉරගෙන ඒවෙන් තෝරලා දජ මන්ති ලක්ෂණ ඔය ආදි කොණ්ඩඤ්ඤ ඔය ආදි වශයෙන් අය ගෙනාවා. එයින් 7 දෙනෙක් මේ කුමාරයා දිහා බලලා මෝනුවර දිහා බලලා අතපය දිහා බලලා ඇඟ ශරීර ලකුණු බලලා කියනවා මේ කුමාරයා අනාගතයේදී සක්විති රජ වෙනවා. ගිහිගේ හිටියොත්. ගිහිගේ හිටියේ නැතුව බැයින් බැහැර වෙලා ගියොත් මේ ලෞතර බුද්ධත්වයටපත් වෙනවා කියලා කිව්ව 7 දෙනෙක්. එතකොට මේ 7 දෙනෙක් එහෙම කෙනෙකුට අනිත් එක්කෙනා යා කියනවා නෑ මෙයා මේ කුමාරයා අනිවාර්යයෙන්ම බුදු වෙනවා කියලා. එතකොට ඒකෙන් පේන්නේ එකම ශාස්ත්‍රය වුණත් ඒ පුජ්‍යලයන්ගේ ඥාණය අධ්‍යක්ීන් අනුව කරන ප්‍රකාශ වෙනස්. කියන ප්‍රකාශ වෙනස්. දැන් කෙනෙක් කතා කරන විදිහ, කෙනෙක්ගේ හැසිරෙන විදිහ කියන්න පුළුවන්. දැන් අපි කිව්වේ මේ අහන ප්‍රශ්නෙට නෙවෙයි උත්තර දුන්නේ මෙතුමා. එහෙම කියලා ඇයි කිව්වේ? එතන මොකක් හරි කොලේ වහන ගතිය තේරෙන හින්දා. ඒ වගේ මේ හස්ත රේඛාව කියලා කියන එක ගැන මම පාරගත වෙච්ච පුජ්‍යලයක් නෙවෙයි.
නමුත් මම හස්ත රේඛාවේ සම්බන්ධයෙන් පොතපත කියවලා තියෙනවා, ඒ හැදෑරීම් කරලා තියෙනවා. යම් තරමක් දුරට මගේ විශ්වාසයක් තියෙනවා හස්ත රේඛාව දිහා බලලා විතරක් නෙවෙයි, පුජ්‍යලයක් ඇවිදින විදිහෙන්, පුජ්‍යලයක් කතා කරන විදිහෙන්, පුජ්‍යලයක් කතා කරනව අතපය හසුරවන විදිහෙන්, ඒක ඒවලේ රඟපෑම සඳහා කරන ඒවා නෙවෙයි, ස්වභාවය අධ්‍යයනය කිරීමෙන් ඒ පුජ්‍යලය ගැන කියන්න පුළුවන්. ඒ කීමට බලපාන්නේ අර අනාගතය පිළිබඳව ඇතිවෙච්ච ඥාණයෙන් කියන කීම නෙවෙයි, විෂය පිළිබඳව හැදෑරීමෙන් කියන ඥානය. විෂය පිළිබඳව ඒකත් පැහැදිලිව කියන්න. විද්‍යාකෘති මහත්තයා මේ සාමාන්‍යයෙන් ශාස්ත්‍ර කලාව පිළිගන්නවද? එහෙම නැත්නම් ඒ පිළිබඳව ඔබතුමා දරන අදහස් මොකද්ද? ශාස්ත්‍ර කියන එක අනාවැකි ශාස්ත්‍ර ඔය වගේ දේවල් පිළිගන්නවද ඔබතුමා? කිසිසේත්ම නැහැ. මොකද මට එවැනි කෙනෙක් තමයි අපිත් හොයන්නේ. අර අනාවැකි පළ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිත් තාම හොයනවා. ඒක පිළිගැනීමක් නැහැ. මොකද අර ඥානයන් දියුණු කරපු අය ඇති. ලෝකේ අපි දන්නේ නැහැ එහෙම කෙනෙක් ඉන්නවද කියලා. නමුත් අපි තාම සොයාගෙන යන ගමනේදී එවැනි කෙනෙක් හම්බ වෙලා නැහැ. ඔබතුමාම ශාස්ත්‍ර අහලත් නැද්ද කලින්? මම ලංකාවේ මං හිතන්නේ ශාස්ත්‍ර අහපු වැඩිම කෙනා වෙන්නේ නැති. මොකද ඒකේ ওই පරීක්ෂණ වලින් ඔබතුමා ලබා ගත්තා? මොකද දැන් ඕකේ දැන් දේව වර්මින් ශාස්ත්‍ර කියනවා නම් යම් කිසි කෙනෙක් කොහේ හරි හොඳයි කියලා හිතපු වැඩිපුර තැන් වලට මම ගිහිල්ලා තියෙනවා. සමහරවල් මේ මාධ්‍යත් එක්ක යනවා. ගිහිල්ලා නමුත් අර යන්නේ සාමාන්‍ය ක්‍රමයට නෙමෙයි මම යන්නේ දැන් මෙහෙම ඉන්න ක්‍රමයට නෙමෙයි. මේ එක්කෝ ටිකක් කිලුට ඇඳුමක් ඇඳගෙන කොණ්ඩේ අවුල් කරගෙන නිකන් සෙරප්පු දෙකක් දාගෙන රබර් සෙරප්පු දෙකක් දාගෙන තනිකර හිතන්න බැරි විදියකට ගිහිල්ලා ශාස්ත්‍රය අහන්නේ. නමුත් ඒ අර වැඩි වශයෙන් මම කරලා තියෙන මේ හස්ත විද්‍යාව ගැන නෙමෙයි මොකද පරීක්ෂණ කරලා තියෙන ඔය දේවවර්ම ශාස්ත්‍ර කියන ඒවා ගැන. නමුත් එතෙන්දී දැකපු දෙයක් තමයි අර පොදු ලක්ෂණ කීපයක්. මම හිතන්නේ මම දවසක් මෙතන කරලා පෙන්නුවා අර නිවසකට කෙනෙක් යන හැටි, මනුස්සෙක් නිවසට යන හැටි. අන්න ඒ වගේ දේවල් පොදු ලක්ෂණ කීපයක් ඇරෙන්න 100%ක තනක් 100%ක නෙමෙයි 75ක තනක්වත් මට තවම හම්බුලා නැහැ. මොකද ඒ දැකපු දේවල් අපි එකතු කරලා ඒකේ යම්කිසි මධ්‍යස්ථ මතයකට ආවට අවශ්‍ය තියෙන්නේ මේ හැමතැනම පොදු ලක්ෂණ ටිකක් තියෙනවා කියන. දැන් උදාහරණයක් හැටියට ඔය පේන කියන ගොඩක් දුරට කියන එකක් තමයි ඔබ කාටවත් උදව් කරාට ඔබට නම් එච්චර ලැබෙන්නේ නැහැ. ඕක මේ ලෝකේ මොන මිනිස්සයද එකඟ නැත්තේ? දැන් දුමිදුගෙන් ඇහුවොත් දුමිදු මිනිසුන්ට කරන තරම් දුමිදුට ලැබිලා තියෙද? මම මිනිසුන්ට කරන තරම් මට ලැබිලා තියෙද? මේක ඕනම පුද්ගලයෙකුට පොදු ලක්ෂණයක්. ඊට පස්සේ ඕනනම් බලෙන් යනවා ගෙදරකට. දැන් හිතේ බලෙන් එහෙම නැත්නම් භූත වර්මින් ශාස්ත්‍ර මේ පේන වර්මින් දේව වර්මින් යනවා ගෙදරකට. ගිහිල්ලා කියනවා මේ මොකද මේ ගේ යවට කිරි ගහක්. ඉතින් කිරි ගහක් කියනකොට කොස් ගහක් වෙන්න පුළුවන්, අරලිය ගහක් වෙන්න පුළුවන්, මේ ඔක්කොම කිරි ගස්නේ. මේ එක පැත්තකින් බලනකොට කටු ගහක් නේ පේන්නේ. දැන් එක පැත්තකින් නම් අපි බලනකොට කටු ගහක් පේන්නේ නැති ගයක් තියෙනවද? අඩුම ගානේ අපේ වත්තේ නැත්තම් ඊළඟ වත්තේ අපි බලනවා. මේක තමයි මේ කියවිලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ පොදු ලක්ෂණ සමූහයක් තමයි අතන කියවෙන්නේ. ඔය විශේෂයෙන්ම දේවවර්මන් ශාස්ත්‍ර කියන ගැන. මොකද මම ඔය හස්ත විද්‍යාව ගැන වැඩි ශාස්ත්‍ර අහලා නැහැ. නමුත් ඔය දේවවර්මන් ශාස්ත්‍ර කියන ඒවා ගැන අනාවැකි කියන අය පැහැදිලි වශයෙන්ම ඔතන වෙලා තියෙන ඔහොම දෙයක්. මොකද එතන යම්කිසි අර ඒක විද්‍යාවක්. Taman විසින් ප්‍රගුණ කරපු විද්‍යාවක්. මොකද දැන් අපි දන්න දෙයක් තමයි අපි ළඟට රෝගියෙක් එනවා නම් බොහෝ විට මේ රෝගියා අපි නිතර ප්‍රතිකාර කරන ආකාරයේ රෝගයකින් නම් පෙළෙන්නේ අපිට මේ පුද්ගලයා වාඩි වෙන්න කලින් ඉතින් හිතනවා මේක වෙන්නේ නැති ලක්ෂණ. මේක වෙන්නේ නැති මෙයාට තියෙන්නේ. එයා එකක් කියනකොට අපිට එහෙනම් ඔයාට මේ ටික ඇතිනේ මේකත් ඇතිනේ. උදාහරණයක් හැටියට යම්කිසි පුද්ගලයෙක් එනවා බොහොම කලකිරීමකින්. හැමදේම එපා වෙලා කෑම කන්න බෑ. හරියට නිින්දක් යන්නේ. දැන් මම මේ කියන්නේ ක්ලමතය කියන මානසික රෝගයේ ලක්ෂණ. සුළු මානසික රෝගයේ ලක්ෂණ. ඉතින් ඔය ටික ඇවිල්ලා එකක් දෙකක් කියනකොට මම කියනවා නෑ ඔයාට එනම් මේවත් ඇති. හිතට සතුටක් දැනෙන්නේ නෑ නේද? කිසිම දෙයක් මේ කන්න හිතෙන්නේ නෑ. හරියට නිින්ද යන්නේ නෑ. බොහෝ වෙලාවට කලකිරීමෙන් නේද ඉන්නේ. සතුටක් වෙන්න ඕන තැනකලත් ඒ හැටියට සතුටක් දැනෙන්නේ නෑ නේද? ඊට පස්සේ
මේ ලෝකේ නිකන් මීට වැඩි හොඳයි මැරිලා ගියා නම් කියලා හිතනව නේද? හැම වෙලාවෙම අසුභවාදී සිතුවිලි නේද එන්නේ. ඊට පස්සේ රෝගියා අහනවා ඔබතුමා කොහොමද බලන් හිටිය වගේ කියන්නේ? මේක අපි සතු ඥානයක් නෙමෙයි, මගේ හැකියාවක් නෙමෙයි. ඒක අපි ප්‍රායෝගිකව පළපුරුදු නිසා මට ලැබිච්ච දෙයක්. ඒක මගේ වෙනම මන් තුල තියෙන බලයක්වත් එහෙම නැතුව මන් තුල තියෙන විශේෂ ඥානයක්වත් නෙමෙයි. කියන ඔබතුමාට පුළුවන් එහෙම බොරුවට රඟපාවා නම් මන්ත්‍ර මේ මොකද මේ අනාවකී කියන්න. ඊට වැඩිය පුළුවන්. අනිත් අය කියනකට වඩා මං කියන්නම්. මොකද ගෙදරට යන හැටි ඕනම පුද්ගල මං ඕනනම් දැන් දුමුදුගේ ගෙදරට යන්නම්. කියන්න බලන්න එක සාමාන්‍ය බලන්න හරිද කියලා. ඔන්න මම දුමුදුගේ ගෙදර ප්‍රධාන පාරෙන් හැරුණා. මේ යන්නේ පොඩි පාරක් දිගේ, පොඩි කියන්නේ සාමාන්‍ය පාරක් දිගේ. ඔන්න දැන් ප්‍රධාන දොරෙන් මං ඔබේ ගෙදරට ඇතුළු වුණා. මම ඉස්සෙල්ලා එක වටයක් යනවා ගේ ඇතුලේ. ඔබගේ හැමතැනම මං එක වටයක් ගිහිල්ලා එන්නම්. ඇයි මේක මුල්ලක් විත්තියක පැල්මක් තියෙන. ඔබට මම මේ කියන්නේ බොරු නම් අද ගෙදර ගිහිල්ලා බලන්න. ඔබේ ගෙදර විත්තියක් තියෙන පැලිච්ච විත්තියක්. මේ වැඩිය මිනිස්සු ගැවසෙන්නේ නැති අඳුරු මුල්ලක් තියෙනවා. අඳුරු කාමරයක් හරි කොහොම හරි ශාලාවක් පේන්නේ අඳුරු තැනක්. ඒක සාමාන්‍ය අසුබ ලක්ෂණ ගෙන දෙන්න පුළුවන්. මම දැන් ඔබේ ගෙදර ඉස්සරහට හැරිලා තියන්නේ. මේ යන්නේ ඔබේ ගමේ ගෙදරට. නගර තියෙන ගෙදරට නෙමෙයි. මං ගේ වටේ ඇවිදිනවා. මට පේනවා මේ ප්‍රධාන දොරෙන් ඉස්සරහට මම බලන් ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත. ඒ කියන්නේ ප්‍රධාන දොර උතුර කියලා හිතුවොත් නැගෙනහිර නෙමෙයි. ගිනිකොන දකුණ. ඊසාන දිගත් නැගෙනහිරත් අතර කෝණය. දිහා මම මේ බලන්නේ. ඔය කෝණේ තියෙන සොහනක්. දිගට බලන් සොහනක් ඇති. ඇත්තම තියෙනවා. ඉතින් ඔහොම ගියාගෙන ගියොත් දුමදු මම ඔයාගේ තියෙන සියලුම ලක්ෂණ ටික කියන්නම්. ඕක වෙන්නේ ඔයාගේ සොහනක් තිබිච්ච නිසා හරි. සොහනක් නැති වුණා නම් අපි ඒ කෝණය තුල බලනවා ඊළඟ වතු. ඔව් ඒ කියන්නේ ළඟම නෙමෙයි වතු කීපයකට එහා. එතකොට අනිවාර්යෙන් ඔහොම බලාගෙන යනකොට සොහනක් නැත්නම් හොයන්න බෑ. මේක කොළඹුණොත් ඕක වෙනස් වෙනවා. ඔය පොඩි ඉඩ කෑල්ලක ඉන්න නිසා. නමුත් ඒත් බොරල්ල කනත්ත කොහෙන් හරි හම්බ වෙන්න පුළුවන් ඔය කෝණය තුල. ඉතින් ඔය කියන පොදු ලක්ෂණ ටික දුමුදු ඒක ඇත්තටම ඕක රටාවක්. ඉතින් මේක තමයි මේ මිනිස්සු මුලා වෙලා යන රැල්ල. එහෙම නැතුව එහෙම අර විශ්මිත හැකියාවක් දැන් මේගොල්ලෝ කියන මේ දේහ ලක්ෂණ වලින් තියද කියන එක අපි තාම පරිශ්‍රම මට්ටමේ තිබෙන්නේ. නමුත් අර කම්පවුරු වල කියන හිතේ බලෙන් එහෙම නැත්නම් භූත ආවේශන් කියනවා නම් යම් කිසි දෙයක් ඒක කොහෙත්ම කරන්න බෑ. මොකද හොඳම දේ තමයි ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමේ සභාපතිතුමා විසින් ඉදිරිපත් කරපු එක්තරා තාම ඔට්ටුවක් තියෙනවා. යම් කිසි ඔය අద్භූත බලයක් තියෙන කෙනෙකුට දේවහාස්කමෙන් ශාස්ත්‍ර කියන්න පුළුවන් කෙනෙකුට මුදල් නෝට්ටුවක් දෙනවා. සල්ලි කොලයක් දෙනවා. මේක එන්ලොප් එක දානවා. අපි අලවන්නෙත් නැහැ. මේකේ හරියට අංකේ කියන්න තියෙන්නේ. අංකේ කියන්නේ මේ රුපියල් 20000 කියන එක නෙමෙයි. මුදල් නෝට්ටුවක තියෙනවනේ අංකය. මේක අනිත් එක මේක 100%ක් නිවැරදි වීම අවශ්‍යත් නැහැ කියලා කියනවා. 180ක් ඉලක්කම් 10න් 8ක් එක පිළිවෙලටම කිව්වොත් ඒත් ඇති කියනවා. නමුත් අද වෙනතෙක් ඔය කියන අනාවක කිසිම පුද්ගලයෙක් ඔය දේවහාස්කමෙන් ශාස්ත්‍ර කියන කිසිම පුද්ගලයෙක් ඕක දිනන්ට හැකියාවක් නැහැ. මොකද කිසිම කෙනෙක් ඉදිරිපත් වෙච්ච කෙනා පෙරදා තියෙනවා. නමුත් අනිත් ඔය දේවහාස්කමක් තියනවා කියන ශාස්ත්‍ර කියන්න පුළුවන් කියන අය මේ වෙනතෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඒක කියන්න පුළුවන් ජගතෙක් මේ ලෝකේ තාම නැහැ. හරි අඟහරුවාදට උදා වෙන එහෙම නැකත් වලින් බැරිද ඔය මුදල් නෝට්ටු කියන ලොකු ලාභයක් එන්නේ. බෑ අඳුරන්නේ. එහෙම අපංගම් කරන්න බෑ. මේ තුව ගාව අපේ හඳුන්නේ තියෙන මේ නරි අඟක් නේද? නරි අඟ පොඩ්ඩක් ගමුකෝ බලන්න ඔය නරි අඟ තියෙන නරි අඟක් නේද ඒක නටරාජ මහත්තයා? මොකක්ද මේ නරි අඟේ වෙන්නේ මොකක්ද ඒකේ තියෙන්නේ? කොහොමද අපි ටිකක් කතා කරොත් එහෙම? දැන් විද්‍යාගුරුතුමා මහත්තයාත් ළඟදී යනවා කිව්වා ඉන්දියාවේ නරි අඟක් ගේන්න. ඒකේ විද්‍යාගුරුතුමා මහත්තයා සිතූ පැතු දේවල් හම්බෙනවා කියන එකට කොහොමද? ඒක නම් මම පිළිගන්නේ. ඇයි ඒ තරම් බලවේගයක් දැන් නැහැ. ඒ දැන් නැහැ කියන්නේ දැන් තියෙන මේ වගේ සත්තුන්ගේ මේවයකින් ඒ තරම් බලවේගයක් නැති තත්යකට යොමු වෙලා තියෙනවා.
ඉස්සර තිබ්බද එහෙම බලයක්? ඉස්සර තිබුණා. මොකද මොකක්ද ඒ බලය? ඉස්සර අපේ කිලි වලට පවා බය වෙලා ජීවත් වූ පිරිසක්. නමුත් මේක සත්‍ය මේක වුණාට හරියටම මේකයි කියලා කියන්න බෑ. මම හිතන්නේ අපිට ඒ පුරුක ලබා ගන්න පුළුවන් වෙයි. මේ තියෙන්නේ කවුරුත් මම හිතන්නේ බොළු හය දැකලා නැහැ නැතුව ඇති නේද අපි හැමෝටම මේ නරි අඟක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඔව් ඇයිද ඔබතුමා කියන්නේ මේක දැන් මේ නැහැ කියලා දැන් ලංකාවේ මොකක්වත් නරියෝ නැහැ කියලා ඔබතුමා කියන්නේ හිවල්ලු ඔව් එහෙම තමයි ඉන්නේ කියලා නේද? ඇයි මොකද්ද හේතුව? බොරු කියන නරි ඉන්නේ අපේ හදන්නේ. නෑ නරියෙක්ගේ අඟ ඔච්චර බලවත් නම් නරියා කොච්චර බලවත් ඇද්ද නේද? ඉස්සර එහෙම ඔව් නේද අපි අමතනේ. අඟක් ඔච්චර බලවත් නම් නරියෙක්ගේ නරි අඟට ඉතින් ජීවසක් එන්නෙත් නෑනේ. දැන් අඟ බුරා දුවන්නෙත් නැහැ මේ ජීව ශක්තිය දැනීම කියන එකත් නැහනේ අඟට. අඟක් කොච්චර බලවත් නම් නරියෙක් කොච්චර බලවත් ඇද්ද කියලා. මොකද්ද මේකේ තියෙන පසුබිම් කතාව මොකද්ද අතීතයේ තිබ්බේ මේක කොහොමද මේ මොකද්ද මේක තියාගත්තම මොකද වෙන්නේ මේකේ තියෙන වටිනාකම මොකද්ද? සාමාන්‍යයෙන් තමන්ගේ විශ්වාසය මේ වගේ දෙයක් තියාගත්තොත් තමන්ගේ ව්‍යාපාරයක් කරනවා නම් ඒක සාර්ථක වෙනවා. සාමාන්‍ය ලෙඩ රෝග මේ වගේ දුරු වෙනවා. ඉතින් සාමාන්‍ය තමන් කරන දේවල් වල ප්‍රතිඵල හොඳයි කියන මට්ටම තමයි ඔකෙන් විශ්වාස කරන්නේ. තව මොනවද ඔබතුමාලා ගාව එහෙම තියෙන අනන්‍ය වූ දේවල් තියෙනවද තව මොන හරි කියන්නේ අපිට පෙන්වන්න බලා ගන්න පුළුවන් දේවල් මොනවද තියෙන තව? අපි දැකමු නේද? ඒ මොකද්ද? මේක අර ගලක් කියන අර සත්තු කෑවම විසවරවන ගල නයි ගල. ඒකේ මොකද්ද වෙන්නේ? ඒක අර ගෝනාං කියන්නේ. ගෝනාං පුච්චලා ඒව කපලා හදලා තියෙන එක තමයි මේක. ඒ කියන්නේ ගෝනාංගක් විතරයිද ඕකේ තියෙන්නේ? ඔව්. ගෝනාගේ අඟ. ඔව්. ඒක අර නයි කාපු තැනට ටක් ගාලා තිබ්බහම අර කූණෙල්ලා වගේ අල්ලනවා. අර විස ළඟ තිබ්බොත් අර කාන්දමට ඇටකට ඇද ගන්නවා වගේ අර ළඟ තියෙන විස මේකට ඇද ගන්නවා. ඒ කියන්නේ ඕක හැලෙන්නේ නැහැ එතකොට. හැලෙලා තියෙනවා. ඔව්. ඒක අර විස ටික මේවට උනම් පස්සේ ඉබේම වැටෙනවා. ඕක තියෙන්නේ ඔබතුමාලගේ ශාස්ත්‍රයේ විතරද නැත්නම් වෙන සමහර ළඟ තියෙන දැන් ඒව හදන්නෙත් නැහැ. දැන් ඉන්ජෙක්ෂන් තියෙනවනේ ස්පිරිතාලේ. සතෙක් ආපුවම ටක් ගාලා ඉන්ජෙක්ෂන් එක ගහන්න. ඒ නිසා මේවා හදන්නේ නැහැ. මේවා මහන්සි වෙලා හදලා ඒ ගානට දෙන්නත් බෑ කියලා කවුරුවත් හදන්නේ නැහැ. හරි. අපි තවදුරටත් කතා කරන්නට සූදානම් මේ සාකච්ඡා කරන කාරණාව සම්බන්ධව සාබරණ දැකපු බොහෝ දේවල් මම හිතන්නේ මෙතුමන්ලාගේ ජාතිය තුළ මෙතුමන්ලාගේ ගෝත්‍රය තුළ තව තියෙන්නත් පුළුවන්. ඒ නිසා අපි පිළිබඳව කතා කරමු. විරාමයක් ලබා ගැනීමෙන් අනතුරුව රැඳෙන්න හිරු ටීවී සමගින්. නැවතත් අපි එකතු වෙනවා නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින්. අපි කතා කරමින් හිටියේ මේ විශේෂිත වූ මේ නරි අඟක් පිළිබඳව මේකෙන් සිතූ පැතූ සම්පත් ලැබෙනවායි කියලා කාරණාවක් කිව්වා. මේ දැන් ඔහොමම කියන දෙයක් තමයි වාලම්පුරි වලටත් අපි හම්බුනේ. අපිට සිතූ පැතූ සම්පත්, ඒතකොට ව්‍යාපාරාතින් දියුණුව මේ ආදී වශයෙන් දේවල් ලැබෙනවායි කියලා. දැන් විද්‍යාකුලපති මහත්තයා ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් පිළිගන්නවද කොහොමද? එහෙම හම්බෙන්න පුළුවන්ද කොහොමද ඔබතුමා ඔක දකින්නේ? ඇත්තම මෙතුමාට අපි ගරු කරන්න ඕන එක දෙයක් නිසා ප්‍රධානම දැකපු එක ලක්ෂණයක් තමයි ඔය හැම දෙයකම මෙතුමා අන්තවගාමී වෙලා නැහැ නරරාජ මහත්මයා. මොකද දැන් අර එතුමා කිව්වා මේක විශ්වාසය කියලා. නරියඟ කියන්නේ. ඒක ළඟ තියෙනකොට අපිට වැඩ හරියනවා කියලා මිනිස්සු විශ්වාස කරනවා. අපිට මෙහෙම ලෙඩ හොඳ වෙයි කියලා විශ්වාස කරනවා. දුමින්දු ඕනම ඔය කියන සංකේතයක මිනිස්සු හොඳයි කියලා කියන්නේ විශ්වාසය මත. දැන් සමහර මිනිස්සු වාලම්පුරියට දුම් අල්ලල්ල තියන් ඉන්නවා. ඒ මිනිස්සු විශ්වාස කරනවා මේක තියෙන නිසා මට හොඳක් සිද්ධ වෙනවා කියලා. ඒ සිතිවිල්ල නිසා මේ මිනිස්සු ඉන්නේ බොහොම ප්‍රීතියෙන්. ඇයි මගේ ළඟ වාලම්පුරියක් තියෙනවා. නමුත් ඔය වාලම්පුරිය කියන්නේ විශේෂිත හැකියාවක් තියෙන එකක් නෙමෙයි. ඔය දැන් පත්‍රයේ ඕන තරම් තියෙන වාලම්පුරි විකුණන්න දාලා. මේ සිතූ පැතූ සම්පත් දෙන වාලම්පුරියක් නම් මේ කවුද සිතූ පැතූ සම්පත් දෙන එකක් විකුණන්නේ? ඒක තමයි ඇත්ත කතාව. දැන් ඕකෙන් හිතූ පැතූ දේ ලබනවා නම් රහත් වෙන්න පුළුවන් නම්
ඒ බොරු කතාවක් නෙතනින්ම හොයන්න පුළුවන් බොරුවක් කියලා. නමුත් ඒක තියෙන කෙනාට ඒක විකුණන්න ඕනේ නැහැ. ඒක තිබුණා නම් ඇති මේ මනුස්සයර ධනවත් වෙන්න. මේ වාලම්පුරේ විකුණන්න වැඩක් නැහැනේ. ඒක සතගානකට විකුණීමෙන් ලැබෙන ලාභය මොකද්ද? ඔක්කොම ගන්න පුළුවන්. ඒ සතගානත් ඒකෙන් ගන්න පුළුවන්. මොකද දැනවත් අපි දැකලා තියෙන වාලම්පුරේ විකුණන්න තියෙනවා. මේ දැන් චන්ද්‍රමාති මහත්මයා මේ සාමාන්‍ය ජ්‍යොතිර්වේදීන් ওই වැඩේ කරනවා අර මුදු පළඳින්න, ගල් පළඳින්න කියලා එහෙම කරන ජ්‍යොතිර්වේදීන් අපි දැකලා අහලා තියෙනවා අපි. දැන් දවස්වල මහත්වෝ එහෙම ජ්‍යොතිර්වේදීන් හිටියා. පියොත් ග්‍රහපලකට මැණික්මයි පළඳින්න කියන්නේ. ඉතින් නඩුවක තිබුණා. පහුගිය දවස්වල අපි නංගම් මතක් කරන්න ඕනේ නැහැ. නඩුවක් කිව්වේ උසාවියේ. ඔව් උසාවියේ නඩුවක පවරක තිබුණා. පියොත් කියන්නේ මේ මැණික පළඳින්න කියලා. වාලම්පූරියකින් සම්පත් කියන්නේ ආඩ්‍යත්වයේ සෞභාග්‍ය ලැබෙනවා තමයි. ඒකල මූදෙන් හම්බෙන වාලම්පූරියට මල් පහන් පූජකල් සුන්දුන් ඇඩුව පඩියට වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒක බොරු කතා කරලා. මම එතෙන්දී අපේ මේ උද්‍යෝගපති මහත්තයා මේකෙන් ලැබෙනවා නම් ඇයි බොකු විකුණන්නේ? වතියාගම් ඉවරයිනේ. කෙනෙකුට ස්වීප් ටිකට් ඇදෙනවා නම්බරේ කියන්න පුළුවන් කියන කෙනා අනුන්ට කියන වෙලාවේ බගණීකෝ. දැන් තියෙනවා මේ අලුත්ම රෝගේ තමයි බෝ වෙලා තියෙන. අපි ගෙන් දෙවන ඉඩක් හම්බුන කතා කරමු. මේ ඝන දෙවියන්ගේ ස්ත්‍රෝත්‍ර තුන පාඩම් කරගෙන ගියාම විභාගයට අවශ්‍ය දේවල් විතරයි මතක් වෙන්නේ කියලා. අනිත් එන්නේ නැහැ ඔළුවට කියලා. මේ ඒ කියන්නේ දැන් මොකද ඝන දෙවියන්ගේ ඔය කතාව මමත් ආවා. මොකද මම දැන් අර එක්තරා පුද්ගලයෙක් මට කෝල් කළා. හොයි මම දන්නේ නැහැ. ඕකේ ඇත්ත විස්තරයක් මොකද්ද තාම කියන එක. ඒ කියන්නේ අර මොනවාද එක්තරා පුද්ගලයෙක් විසින් කරනවලු මේ ඝන දෙවියන්ට වඳින්න විශේෂිත ගාතාවක්. මේ ගොඩක් සෙරඟ දැන් යනවා කියලා තියෙන ඒ සම්මන්ත්‍රණ වලට ඒ ගාථා ටික කියලා කොහොම හරි පාඩම් කරාට පස්සේ හරියට විභාගෙට එන ප්‍රශ්න ටික තමයි එයාට මතක හිටින්නේ. ඒ කියන්නේ විභාගෙට හරියට වෙන ප්‍රශ්න ටික විතරයි මතක හිටින්නේ. ඒකට අනවශ්‍ය දේවල්. يعني උත්තර මොකුත් දන්නේ නැහැ. උත්තර ටික තමයි මතක හිටින්නේ. ප්‍රශ්න දන්නේ නැතුව උත්තර ටික හොඳට මතක හිටිනවා. එහෙම විදියට. ඔව් මෙහෙමයි. දැන් ආයේ තියෙන සරස්වති යන්ත්‍ර. පැලඳුම විභාග පාස් වෙන එක. මං ඊය දකින්නේ බොරු. ඇත්තට බොරු. හැබැයි යන්ත්‍ර බොරු නෑ. දැන් තඹ තහඩුවකෝ රත්තරන් තහඩුවකෝ යම්කිසි ප්‍රස්තාරයක් ඇඳලා ඒ යම්කිසි ඊර්ෂ්‍ය නියමයක් තියෙන එකට ඇඳලා ඒක ජීවම් කරන්න ඕන. මේ නරියන් ගුණ ජීවම් කරන්න මන්ත්‍ර තියෙනවා. මේ මගේ කරේ තියෙන කොටිද තමයි. මේක කොටියගේ කටෙන් ගලවගෙන මම කරේ පෙරන්දුවා කියලා ටික වෙන්නේ නැහැ. ඒක බොරුවක්. මේකට මල් පහන් පත්තු කරලා මේක මතුරන්න මන්ත්‍ර ජීවන් තියෙනවා. ඔව් දැන් අපේ දතක් ගලවලා එල්ලගෙන මේ මන්ත්‍රෙ මතුරුන ඒකට මතුරන්න මන්ත්‍රයක් නැහැ නේ. ඒ ඒක කොටියට විතරම තියෙනවා. ඔව් කොටි දත මතුරන ව්‍යාග්‍ර දහන හත කියලා මන්ත්‍රයක් තියෙනවා. ඊළඟට මේව මතුරන්න වෙනම තියෙන මිත්‍ර ගුරු බන්ධනය කියලා මන්ත්‍ර තියෙනවා. ඒකෙන් නියමිත වතාවක් සම්පූර්ණ කරලා. මොකක්ද අර මන්ත්‍රේ ව්‍යාග්‍ර දහන හත. ඒතකොට ඒක කොටියට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒකෙන් යම් කිසි කෙනෙක් ව්‍යාග්‍ර දහන හතෙන් මතුරලා කරන එයා සබාව දිනනවා. එයාගේ කටහඬ බඳින්න බෑ කෙනෙකුට. ව්‍යාග්‍රය සහ කොටිය කියන්නේ දෙන්නේ කොටි දතක් බලනවා මේ මන්ත්‍රයේ නමයි කිව්වේ. ඒක ව්‍යාග්‍රේ නෙමෙයි. කොටියත් එක්ක කොච්චර සම්බන්ධ තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒ පටන් ගන්නේ ඕන් සිං ව්‍යාග්‍රහත මුද්‍රා ගින්දර නමක් කියලා මන්ත්‍රයක් තියෙනවා. දහන හතක් තියෙනවා. ඒක මතුරලා කරේ තියෙනවා නම් එයාගේ කටහඬ බඳින්න. එයාට අනිවින කොටින වද්දන්න බෑ. එයාව සබාවක පරාදේ වෙන ආකාර කෙනෙකුට කටයුතු කරන්න බෑ. හැබැයි ඔය හැමදේම තියෙන්නේ තමා බලන දෘෂ්ටි කෝණයන්. විද්‍යාකුලපති මහත්තයා කිව්වා පේන කෙනෙක් බොරු කියලා. දේවවර්මෙන් සාතර කෙනෙක් බොරු කියලා. මමත් ඒක විශ්වාස කරනවා. 90ක් විතර විශ්වාස කරනවා. ඔය දැන් අද මේ රටේ තියෙන දේවවර්මෙන් සාතර කියනවා කෙනෙක් බොරු 90ක් විතර. නමුත් 10ක් විතර ඇත්තක් තියෙනවා නැත්තේ නෑ. නමුත් මම බලන දෘෂ්ටි කෝණය අනුව තමයි මට ඒක පේන්නේ. මම මේ වැඩසටහනට ආවොත් මේ ඔබතුමන්ලා කරන්නේ බොරුයි කියලා මෙතන ප්‍රෝඩාවක් කියලා හිතාගෙන ඔබතුමන්ලා කරන හැමදේම මට පේන්නේ බොරු හැටියටමයි ප්‍රෝඩාවක් හැටියට. හැබැයි මේකෙන් යමක් රටට දෙන්නයි මේ ඇත්ත උත්සාහ කරන්නේ. මම ඒකට දායක වෙන්න ඕන.
මේ යමක් දෙන්න බොරු රටේ ඉන්න බොරු කරන මිනිස්සුගේ මේ රට බේර ගන්න කියන අදහස හිතේ තියාගෙන මට පේන්නේ මේ විදියටයි. එimhe අපේ හන්දෙන් මම බලන දෘෂ්ටි කෝණයෙන් තමයි මට පේන්න පටන් ගන්න. විද්‍යාපති මහත්තයා හිතුවොත් හැමදේම බොරුයි කියලා ඔබතුමාට හැමදේම බොරු වගේ පේන්නේ. සමාවෙන්ට මට එහෙම කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි මේක යම්කිසි ඇත්තක් තියෙනවා කියලා බැලුවොත් ඔබතුමාට මේක යම්කිසි ඇත්තක් පේන්න පටන් ගන්නෙ. වාසනාවකට ඔබතුමා යක්ෂයෝ භූතයෝ දෙවියෝ විශ්වාස කරනවා. විශ්වාස කරනවා මා දන්නා තරමේ. ඒකෙන්ද අපිට ඔබතුමාත් එක්ක රැඳී ඉන්න මට ඔබතුමාත් එක්ක රැඳී ඉන්න පුළුවන් ඔබතුමාත් එක්ක මිත්‍රයි. අපේ යාළු මිත්‍රකම් තියෙනවා. රැඳී ඉන්න ඔබතුමා ඒගොල්ලන් විශ්වාස කරන නමුත් ඒගොල්ලෝ ඉන්නවා කියලා මිනිස්සු බොරු කරනවා කියලා විශ්වාස කරනවා. මාත් එතන ඉන්න එක්තරා ප්‍රමාණයකට. යක්ෂයෝ භූතයෝ ඉන්නවා මන්ත්‍ර ගුරුකම් තියෙනවා. නමුත් මේක මුවාවෙන් මිනිස්සු බොරු කරනවා. නම් අන්තවාදී වෙලා නැහැ. ඔව්. මිනිස්සු බොරු කරනවා අපි ඒවට විරුද්ධව කටයුතු කරන්න ඕනේ කියලා. මම කිව්වේ ගණදේවියන්ගේ ස්ත්‍රෝත්‍ය පාඩම් කරගත්ත පමණි කෙනෙකුට පාඩම් හිටිනවනේ ඒක බොරුවක්. එහෙම වෙන්නේ නැහැ. සරස්වති යන්ත්‍රය පාන්දගෙන කොච්චර හොඳට ජීවත් කළා හරි පළඳ ගත්තාම සරස්වති දෙවියෝ කනට කළා කියන්නේ නැහැ උත්තර. එයා පාඩම් කරන්න ඕන අනිවාර්යයෙන්ම. හැබැයි ධාරණ ශක්තිය වැඩි වේවි. ඒ පිළිපැදීම අනුව. ඉතින් මේ නැතුව අපිට හැමදේම බොරුයි කියන්න බෑ. හැමදේම සත්‍ය යටපත් වෙලයි තියෙන්නේ බොරුකාරයෝ හින්දා. නමුත් සත්‍ය කියන එක තියෙනවා. ඒක නැත්තේ නෑ. ඉතින් කවුද සත්‍ය කියන එකයි අපිට හොයාගන්න. මේ ඔබතුමන්ලා මේ කරන වගේ වැඩසටහන් වලින් සත්‍ය මතුවේවි කියලා මම තදින් විශ්වාස කරනවා. බොරුකාරයෝ ක්‍රමෙන් යටපත් වෙයි කියලා. ඒ නිසා මේ වැඩසටහන් තිබී යුතුයි. දැන් මට වචන කියන්නේ දැන් වාස්තු විද්‍යාව ගැන වාස්තු විද්‍යාව කරන ඇත්තේ තමයි ඔය වැඩේ කරන්නේ. ඔය ගන්ධියන්ගේ මේ අටවගෙන යන්නේ. ගන්ධියන්ගේ ස්ත්‍රෝත අටවගෙන යන්නේ. අපේ හැමදෙරෝනේ වාස්තු විද්‍යාව කියන්නේ දේශීය කාලගුණේ, දේශේ ඒ රම්ක්ෂි රටක දේශගුණය සහ ඒ රටේ සංස්කෘතිය හා බැඳිච්ච දෙයක්. ඒක ග්‍රහයත් එක්ක සම්බන්ධ නැහැ. ග්‍රහයත් සම්බන්ධ නැහැ. මිනිස්සු ග්‍රහයත් එක්ක සම්බන්ධ කරන්නේ. ඔය ජ්‍යොතිර්වේදීන්ම නේද වාස්තු විද්‍යාව? ඒ අංශ දෙකක්. දැන් ඉතින් මේ අපි වාස්තු විද්‍යාව කියලා කියන්නේ එකක්. ජ්‍යොතිෂය කියන්නේ තව එකක්. අනාවකීය කියලා කියන්නේ තව එකක්. එතකොට දැන් මේ ඔක්කොම කිසිම හැදෑරීමක් නැති නිකම් මිනිහෙක් ඒක කරනවා. අද ඒකනේ වෙලා තියෙන්නේ. එයාට කිසි ඥානෙකුත් නැහැ, අධ්‍යාපන සහතිකයකුත් නැහැ. ඒ වගේ එහෙම අය ගාවට එන්නෙත් රෝගී මිනිස්සුනේ. රෝගී කියන්නේ මානසික රෝගී මිනිස්සුනේ. ඉතින් මේ මානසික රෝගී මිනිස්සු ගාව මෙයා කියන එක පිළිගන්නවා ඒක. හැමදෙන්නේ චීනයේ හෝ කොරියාවේ හෝ ජපානයේ හෝ තියෙන වාස්තු විද්‍යාවක් අමු අපේ ලංකාවට ගලපන්න උත්සාහ කරනවා. ඉතින් ඒ රටේ තියෙන දේශගුණයට, ඒ රටේ සංස්කෘතියට එකඟවයි ඒ රටේ වාස්තු විද්‍යාව හැදිලා තියෙන්නේ. ඒක අපේ රට ගැලපෙන්නේ නැහැ. මේ රටවල තදින් වහින, තදින් පායන රටවල්. එංගලන්තයේ තියෙන වාස්තු විද්‍යාව අපිට මොන විදිහටවත් ගැලපෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන අහන්න බැයිලක් නැහැ. කෙලිම කොරියන් හෝ ජපාන් හෝ චීන වාස්තු විද්‍යාව ඒ රටේ තියෙන ඇතම් සංස්කෘතික අංගයි බලාත්කාරයෙන් අපේ ජනතාවට කාවත් දෙනවා. අපේ ජනතාවත් අර කොටෙල් දෙන්න පස්සේ දීවෝ වගේ ඇහිල්ලත් බැයිලක් නැහැ. ඒ පස්සේ දුවනවා. මේ රැස්වීමකට ඉන්න සංඛ්‍යාව බලන්නකෝ. මම ඊර්ෂ්‍යාවට කතා කරනවා කියලා ඒක මහත්තයෙක් වගේ. මට මොනේ ඊර්ෂ්‍යාවද? මට තුන් වේල මහත්තයෝ දෙයියන්ගේ පිටයි කන්න තියෙනවා. මට ඉන්න ගියක් තියෙනවා. යන්න වාහනයක් තියෙනවා. යහපත් වූ දරුවෝ යහපත් වූ භාර්යාවක් තව මොනවද දුන්නේ ඕන අපිට. ඊවචි මේක කාත් එක්ක තීර්ෂයට හනෝම හම්බ කරන් ගහපු දෙන්. හැබැයි මේ රටේ ජනතාව නොමග යාවලා බොරු කියලා හම්බ කරන්න නම් එපා. දැන් මටත් මේ අපේ හඳුරුවන්ගේ විශේෂම දැනගන්න කාරණාවක් තියෙනවා. අපේ හඳුරුවෝ වහන්සේගේ අදහසත් එක්කම මේ අර ඇයි අපේ මිනිස්සු ඉක්මනටම ওই වගේ බොරු දේවල් පස්සේ බොරු හෝ ඇත්ත හෝ ඔහොම කියූ සැනින් ඇත්තයි පිළිගෙන මේක විශ්වාස කරනවා ඒ පිළිගෙන විශ්වාසයක් තියාගෙන ඒ දේවල් දැන් ඔබ වහන්සේ සඳහන් කළා දොරුකන්දේ ප්‍රශ්නේ පිළිබඳව ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ පිළිබඳව ඒකේ හාමුදුරන්ට දොස් කීමක් නෙමෙයි මම මේ කිව්වේ විශාල පිරිසක් ගියා ඇයි මේ එතන මිත්‍යාවක් සහ එතන හරි දෙයක් උනේ නැහැයි කියන මතයකට අපිට එන්න පුළුවන් අපේ හාමුදුරනේ ඇයි දැන් එහෙම ඇයි පසුපස යන්න මේ මිනිස්සු පෙළඹෙන්නේ අපේ හාමුදුරනේ මොකද්ද හේතුව මේකට ඔව් දැන් ඒකටත් උත්තරයක් දෙන්න ඕනේ. දැන් අපිට අපේ හඳ පුච්චපාදා කියනකොට අපිට මේ වැඩසටහනට මේ
අභියෝග වලට සහභාගී කරවා ගන්න බැරි හේතුවත් ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ. දැන් අපිට කවුරු හරි කෙනෙක්ව මේ මැදිරියට ගෙනල්ලා කතා කරාන් පස්සේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි මේ දැන් අපේ මේ විශේෂ මධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිතුමා මේ අයත් අපිට කියන්නේ මේ එහෙම දැන් සමාජයට වැරදි ආදර්ශයක් ගියොත් එහෙම හදිසියෙන් හරි අපි මේ ගෙන්නන්නේ අභියෝගයක් කරන්න පුළුවන්ද මෙයාට මේක කරන්න පුළුවන්ද බැරිද කියලා අපි තර්කානුකූලව විමසලා අපි දැනගන්න. නමුත් අපේ මිනිස්සු ඒ අය පිටිපස්සේ හඹාගෙන යන ගතියක් අපිට දැනෙනවා. එයි මේ. ඔය ඇත්තටම දැන් එක කාරණාවක් පැහැදිලි කරන්න ඕන. දැන් මේ වැඩසටහන මම ආපු දවස් ඉඳලම දැන් මමත් වැඩසටහන් දිකට මාලාවක හිටියනේ. ඒ ආපු දවස් ඉඳන් මට කිසි කෙනෙක්ගේ බලපෑමක් ආවේ නැහැ මේ ආයතනේ මෙහෙම කියන්න කියලා. බලපෑමක් ආවා නම් මේ වැඩසටහනේ මෙච්චරට මං එන්නෙත් නැහැ. දැන් ඇත්තටම මේ වැඩසටහනේ සභාපතිතුමාවත් අපි එක දවසක් දැක්ක මෙතෙන්දී එතුමා අර මුදල් පරිත්‍යාග කරනවා. ඊට කලින් දවසක් මම එතුමා දැක්ක තූපාරාමේදී. ඒ හැර එහෙම මට මම කතා කරලවත් එතුමා කතා කරලවත් අපිට නැහැ මේ ආයතනයක් හැටියට වැඩසටහනක් හැටියට ස්වාධීනව කරගෙන යන්න අවස්ථාව දීලා තියෙනවා. එහෙම මම හිතේ දුමින්දුට බලපෑමක් තුනේත් නැහැ. ඉතින් අපි ඒ මතේ අපේ විද්‍යා කුලපති මහත්මයා මුල ඉඳන් අපිට සම්බන්ධ වුණා. එතුමා අපේ මලවිගේ මහත්මයා අපේ වැඩසටහන පෝෂණය කරන්න ගොඩක් දායකත්වයක් දරනවා. දරමින් ඉන්නවා වැඩසටහන ඉස්සරහට එනවා. නමුත් ඒ වයින් අපිට තිබුණ එක ප්‍රශ්නයයි තිබුණේ. හරි දේ මොකද්ද? වැරදි දේ මොකද්ද කියන අදහසට එන එක විතරමයි අපිට තිබුණ ගැටුම. එතකොට අපි කවදාකවත් මේ අద్භූත බලවේග ඒව නැහැ යක්කු පේතෝ නැහැ කියලා කිව්වේ නැහැ. නමුත් එහෙම කරන්න පුළුවන් පුජ්‍යලයෝ හෙව්වා. පුජ්‍යලයෝ අපිට අභියෝග කළා. නමුත් ඒගොල්ල ආවේ නැහැ. අර ව්‍යාපාර කියලා කිව්ව කාරණාවත් එක්ක මට මතක් වුණා මේ වැඩසටහනේ අපි කතා කරගෙන කියන්නේ ව්‍යාපාර. දැන් මම මොහොතකට කලින් කිව්වා ව්‍යාපාරයේ බුද්ධාගමේ ගරහලා නැහැ. හැබැයි බුද්ධාගමේ ගරහන ව්‍යාපාර තියෙනවා. හොඳ ව්‍යාපාර යහපත් ව්‍යාපාර බුද්ධාගමේ කතා කරනවා. ඒ වගේම අයහපත් දේවලුත් කතා කරනවා. දැන් අද බොහෝ වෙලාවට ව්‍යාපාරික සමාජයට අද ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන්ට තැනක් තියෙනවනේ. ව්‍යාපාරිකයෙක් කිව්වහම එයාට සැලකිල්ලක් තියෙනවා. ඒ කියන්නේ මුදලට සැලකිල්ලක් තියෙනවා කියන්නේ. එතකොට ලංකාව තුළ දැනට තියෙන ව්‍යාපාර බුදුදහමේ අනුමත කරපු බුදුදහමට අනුගත ව්‍යාපාරක් තියෙනවා. අනුගත නොවන විදිහේ ව්‍යාපාරක් තියෙනවා. හැබැයි ව්‍යාපාරකින් වෙන්නේ සල්ලි හම්බ කරන එක. හරි හෝ වැරදි හෝ. එතකොට මේ ජ්‍යොතිෂය කරන බොහෝ අය මෙන්න මේ තේස්තරේ අල්ලලා තියෙනවා. ඇයි අධාර්මික ව්‍යාපාර කරන පුජ්‍යලයෝ ගත්තාම ගොඩාක් සල්ලි හම්බ කරනවා. හැබැයි Tamanගේ හෘද සාක්කිය දන්නවා මං කරන වැඩේ මොකද්ද කියලා. එතකොට බොහෝ වෙලාවට එයාලගේ පවුල් වල ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ගේ ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. දරුවෝ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒක පැහැදිලිවම අපිට පේන බොහොම සතුටින් ඉන්නවා ලොකු වාහන වලින් යනවා. ඒ වගේම මේ ලොකු සමාජ තත්ත්වවල ඉන්නවා. නමුත් මේගොල්ලන්ගේ මානසික වශයෙන් බොහෝ රෝගීන්. සල්ලි තියෙනවා ගොඩක්. එතකොට ගොඩාක් සල්ලි තියෙන මේ රෝගීන්ට මානසික සහනයක් දෙන්න පුළුවන්කම මොකද්ද? නරි අඟ අරන් දෙන්න පුළුවන්. මතුරලා. එහෙම නැත්නම් කොටි දත අරන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කතරගම දෙයියෝ කතරගමට ආව කියලා දෙන්න පුළුවන්. මේ ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක මේ යන්නේ. එතකොට ඒක එක්තරා විදිහක හොඳ ආදායම් මාර්ගයක්. ඒකත් එක ව්‍යාපාරයක්. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක මේක හැබෑවක්. ඉතින් ඒ නිසා ඒ ව්‍යාපාර ගත්තාම අපේ රටේ කෙරෙන ව්‍යාපාර දැන් මට හොඳ අත්දැකීමක් තියෙනවා. ඒ ගිරිපන්ජුර එක්තරා තැනක මගේ කාර් එකට ගත්තා මේ මගේ නම කියන්නේ නැහැ මාධ්‍යගෙන කාර් එකට ගත්තා බ්‍රේක් ලයිනර් එක. හරිද? අරගෙන සල්ලි දීලා. ඊට පස්සේ දවස් දෙකක් යනකොට මේක හරි ගියේ නැහැ. ඒ කියන්නේ මේක බාණ්ඩේ ඒ හදවන ගෑරේජ් එක මහත කියන මේක බාල එකක් කියන. ඊට පස්සේ ඒගොල්ලන්ට ගිහින් කිව්වා මේගොල්ලෝ කියනවා නෑ අපි දුන්නේ හොඳ එක. අපිට රිසිට් එක දෙන්න අපි සල්ලි දෙන්න. එතකොට දැන් මේගොල්ලෝ දන්නවා මේ කරන්නේ බොරුව කියලා. මේ බොරු බඩු තමයි අපි විකුණන්නේ. බොරු බඩු විකුණලා ඒක මාරු කරලා දෙන රිසිට් එක ඉල්ලනවා. මේ වංචාව. එතකොට මේ රටේ පිළිගත්ත ව්‍යාපාරිකයෝ. ඒ වගේ බොරුව කරන ව්‍යාපාරිකයෝ ඉන්නවා.
ඒ බොරුව සමාජයට දීම නිසා ඒගොල්ලන්ගේ ජීවිතේ ප්‍රශ්න. දරුමල්ලන්ගේ ප්‍රශ්න. නෝන මහත්තයාගේ තම තැන්වල ප්‍රශ්න. ඒ වගේම අපේ රටේ ඉන්න ගොඩාක් සල්ලි තියෙන පුජ්‍යල කොටසක් එනවා කරන කිසිම වැඩක් නැහැ. නිකන් කකා බිබී ඉන්න පිරිසකුත් අපේ රටේ ඉන්නවා. කියන්නේ දුප්පත් ජීවත් වෙන්න මහන්සි වෙන පිරිසක් අතරේ ගොඩාක් සල්ලි තියෙන නිකන් කකා බිබී. ඒගොල්ලෝ අතෙන්ට කතා කරනවා මෙතෙන්ට කතා කරනවා අරගේ කුණුකට ගන්න මෙයා හොඳයි කියනවා අරගේ කේන්දර බලන්න යනවා මෙයාගේ දෝෂ එහෙම පිරිසකුත් ඉන්නවා. දැන් මෙන්න මේ පිරිස් දෙක අධාර්මික ව්‍යාපාර කරන පුජ්‍යලයොත් බුද්ධි වර්ධනේ නැති සල්ලි තියෙන පිරිසත් මෙන්න මේගොල්ලන්ට තියෙන එක හිඩැස තමයි නරියඟ. එහෙම නැත්නම් කොටි දත. එහෙම නැත්නම් දේව විශ්වාස. එහෙම නැත්නම් හිතුව පැතෝ දේ දෙනේ. එතකොට අන්න ඒ පිරිස තමයි මේවට ඇදිලා යන්නේ. වැඩි වශයෙන් ඇදිලා යන්නේ ඒ පිරිස. නමුත් මතක තියාගන්න ඕනේ තමන් ව්‍යාපාරිකයෙක් හැටියට සමාජයට විකුණන්නේ බොරු දේද? ඒ බොරුව වෙනුවෙන් මුදලක් එවලේ ලැබෙයි. ඊට වඩා ලොකු මුදලක් තමන්ගේ අතින් වියදම් වෙනවා. ඒකෝල් දරුවෙක් අසනීප වෙලා හරි එක්කෝ විසකරු අසනීපයක් වෙලා හරි අර අසාධාරණ වෙන පැත්තකින් යනවා. ඒක ස්ථිරයි. ඒක තමයි ධර්මය. බණපොතේ කියන්නේ ඒක තමයි. ඒ නිසා පුජ්‍යලයකට බණපොතේ කියනවා තමන් හිතෙන් හිතන දේ, කටින් කියන දේ, කයින් කරන දේ තමන් හිතලා බලන්න නිවැරදිද? නැවතත් හිතලා බලන්න නිවැරදිද? නැවතත් හිතලා බලන්න. තුන් පාරක් හිතන්න කියලා කියනවා. නිසා අන්න ඒ කාරණාව හොඳට හිතලා මතලා කල්පනා කරලා වැඩ කටයුතු කරන මිනිස්සු අල්පයක් ඉන්නවා අපේ රටේ. එතකොට ඒ අල්පය අපි දකිනවා දුමින්ද කොටස් දෙකක්. ලංකාවේ කුල දෙකක් තියෙනවා. එක කුලයක් තමයි ප්‍රඥාවතුන්ගේ කුලය. තව කුලයක් ඉන්නවා. ඒගොල්ල තමයි අනුවන කුලය. බුද්ධිය නැති මෝඩ අනුවන කුලය. මෙන්න මේ ගැටුම හැමදාම තියෙනවා. මේක උපනිෂදයේත් කිව්වා තමසෝමා ජෝතිර්ගමාය කියලා. අන්ධකාරයෙන් මා ආලෝකේ කරා අරගෙන යාම නෙවෙයි. අසත්‍යයෙන් මා සත්‍ය කරා අරගෙන යාම නෙවෙයි. අපේ නොපෙනෙන ලෝකය අපි හැමදාම කිව්වේ හැමදාම කරන්නේ මේ ශාස්ත්‍රයට අවනතව අඳුරෙන් එළියට අරන් යන එක විතරයි. අපිට එතන පුජ්‍යලයෝ නැහැ. අපිට ඉරිසියාකාරයෝ නැහැ. ක්‍රෝධකාරයෝ නැහැ. අපි කෙරෙහි වෙන කෙනෙකුට ඒව ඇති වෙන්න පුළුවන්. නමුත් අපේ තුල ස්වාධීනත්වයේ මතය අරගෙන යනවා කියන එකයි අපි මේ කියන්නේ. බොහොමත් වැදගත් කාරණාවක් උන්වහන්සේ සඳහන් කරේ අපිට මේ මාතෘකාවන් කතා කිරීම සඳහා කිසිම තැනකින් බලපෑමක් ආවේ නැහැ. අපි බොහොම ස්වාධීනව නිදහසේ අපිට මේ අපි කතා කරන මාතෘකාවන් කතා කරගෙන යෑමේ අවස්ථාව අපිට අපේ ඉහළ කළමනාකාරීත්වය ලබා දීලා තියෙනවා. අපි නිදහස වුණත් වැරදි විදිහට යොදාගත්තේ නැහැ. කිසිම ආකාරයක අපි වැරදි විදිහට පාවිච්චි කරේ නැහැ. අපි ඒ නිසා අපි අදටත් බොහොම ආත්මීය සන්තෝෂයක් තියෙනවා, ආත්මීය තෘප්තියක් තියෙනවා. සමාජයට වැදගත් දේවල්, සමාජයට අවශ්‍ය කරන දේවල්, මිනිස්සුන් මුලාවේ නොවැටෙන දේවල් ඉදිරිපත් කිරීමේ හැකියාවක්, අවස්ථාවක් අපිට උදා වුණා කියන එක. එය ලබා දීම වෙනුවෙන් විශේෂ ගෞරව ස්තුතියක් පුද කරන්නට අවශ්‍යයි. ආයතනයට ඒ ස්තුතිය පුද කරන්නට අවශ්‍යයි. අසභාපතිතුමාත් විශේෂයෙන්ම කියපු කාරණයක් තමයි මේ ආගමික දේවල් සඳහා පෞද්ගලික වියදමෙන්ම සියලු දේවල් කරා ඔබ වහන්සේත් දන්නවා. වෙසක් පොසොන් උත්සව ආදී කටයුතු. අපි කෙසේ වෙතත් නැවතත් මාතෘකාවේ අවසානයේ දක්වා එනවා නම් විද්‍යාගුරුතුමා මහත්තයා මොකද හිතන්නේ ඔය මේ වාලම්පුරි ඒවා ඔබතුමා පළඳින්නේ නැද්ද? එහෙම නැත්නම් සූරයක් වගේ දාලා තියනවද ඔබතුමත් ව්‍යාග්‍ර දතක් හෝ මොන හරි? මම කිසිම දෙයක විශ්වාසයක් නැහැ. මොකද මම අර මුලිනුත් කිව්වා ඔක අර විශ්වාසය කරන පුද්ගලයාට මේකෙන් සහනයක් තියෙනවා. මොකද ඔය දැන් අර දුලුකන්ද හාමුදුරුවෝ ගැනත් කතා කරපු නිසා මම කියන්නේ දැන් එතෙන්දී මිනිස්සු විශ්වාස කරා මේ පැන් ටික ගත්තොත් මට බීම නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඕක ඇත්තටම ඒක ඒ පැන් ටික ගන්න වැඩක් නැහැ බීම නතර කරගන්න. Tamanට හිතුණා නම් ඒක කරගන්න පුළුවන්. නමුත් මේ මිනිස්සු හිතුවා මේක ගත්ත නිසා මට දැන් ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඊට පස්සේ අපි හිතමු සුළු වශයෙන් තිබුණා හිසරද තත්වයක් හරි කොන්දේ අමාරුවක් හරි කොහේ හරි සොමැට්ෆෝම් ඩිසෝඩර්ස් අපි නිතරම කතා කරන මනෝකායික ගැටලුවක්. ඒක තිබුණා. ඊට පස්සේ නමුත් ඒක විශ්වාස කරා මේ පැන් ටික ගත්ත හැටි මට ඒක හොඳ වෙයි කියලා. අන්න ඒ විශ්වාසය මත හොඳ වෙනවා. දැන් අපි මෙතනදි කතා කරපු මේ මොනවාද මෙතුමා ළඟ තියෙන ඔය මේ නරියංග කියන එකත් ඒකත් ඒ පුද්ගලයන්ට විශේෂයි. මොකද දැන් අපි හිතමු මෙතුමාගේ ජාතිය ගිහිල්ලා කොහේ හරි අර වැව්තාවුලක
කූඩාරම් ගහගෙන ඉන්න මොහොතක්. නමුත් ඕකට කිසිම ආරක්ෂාවක් නැහැ. වටපිටාවෙන් සත්තු වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහරවිට මිනිසුත් ගැලහුම් කරනවා. ඊට පස්සේ එතනට යන පුද්ගලයන් තුල මෙවැනි දෙයක් තියනවා කියන්නේ මේ පුද්ගලයන්ට හොඳ හයියක්. මේක තියනවනේ ආරක්ෂාවට. අන්නේ විශ්වාසය මත තමයි ඒ පුද්ගලයා ඊට පස්සේ ජීවත් වෙන්නේ. මේක තනිකර ඒක විශ්වාස කරන පුද්ගලයාට මේක හොඳ ශක්තියක් වෙනවා. දැන් කිසිම එලිමහනේ කූඩාරම් ගහගෙන රැක ඉන්නවා. නමුත් එතෙන්දී දැන් ඔබ හිතන්න අපිට පුළුවන් ද ඔය ඉඳින්න ඉන්න කියලා. අපි දහසක් දේවල් හිතනවා. මේක කොහෙන් කරදරෙයිද දන්නේ නැහැ, මොන පැත්තෙන් කරදරෙයිද දන්නේ නැහැ. නමුත් මේක මෙම જાතිය මේක විශ්වාස කරනවා කියන්නේ මේකෙන් ලොකු ශක්තියක් මේ මිනිසුන්ට තියෙනවා. මොකද මේක තියෙනවානේ. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්න එන අවස්ථා තියෙනවා. නමුත් මේ විශ්වාසය මත මේ මිනිසුන්ට සතුටින් ඉන්න පුළුවන්. ඒක නැති වුණා නම් මොනවා හරි කරදරයක් වෙයිද දන්නේ නැහැ. ඉන්න දෙගිඩියාවකින්. අන්නේ දෙගිඩියාව නැති වෙනවා මේ විශ්වාසය මත. හරි. අපි අවසානයේට ඇවිල්ලා තියෙන නිසාවෙන් චන්ද්‍රභාරති මහත්මයා දැනගන්න කැමති අද කතා කරපු මාතෘකාව සාධක කතා කරපු කාරණා සම්බන්ධයෙන් ඔබතුමා දන්න අදහස මොකක්ද අවසානයේදී කියනවන සාරාංශයක් විදිහට? මහත්වෝ අපේ මේ වැඩසටහනින් ඇතම් මිත්‍යාවන් වපුර නැත්තන්ට මේ අපි ඒක මිත්‍යාව කියලා පෙන්වන්න දෙන්න උත්සාහ කරා. ඒ ගැන මට හරි සන්තෝෂයි. ඒ වගේ තමයි ඇතම් තියෙන සමාජයේ බලෙන් බුරු හරයන් කවන්න නැත්තන්ට අපි විරුද්ධව කතා කරනවා. මම බලාපොරොත්තු ඒක. අපේ හාමුදුරනේ සමා වෙන්න අද පසළොස්වක දවසේ වහන්සේ අර වහන්සේ කියපු හිදස පුරවන්න තමයි මේ නරියන් ඇවිල්ලා තියෙන්නේ. මේ යන්ත්‍ර තියෙන්නේ. මේ වාලම් පූර්තින්. හැබැයි ওই හිදස පුරවන්න උත්සාහ කරන පිරිසෙන් අපේ හාමුදුරුවෝත් ඉන්නවා. මම දකින ආකාරයේ දල්දා මාලිගාවේ උඩ ඇඳලා තියෙනවා චිත්‍ර ශිල්පයේ චිත්‍රයක්. ඒකේ එක්තරා ගාථාවක් පුරුදු. ඕක යන්ත්‍රයක් හැටියට හඳුන්වලා ඕක ගෙවල් වල ගැහුවාම සෞභාග්‍ය ලැබෙනවා කියලා ඊළඟට හරි අච්චු ගහපු යන්ත්‍රය විකුණනවා. ඊළඟට සීවලී පිරිත එක්තරා විදිහට ප්‍රස්තාර කරපු එක රූප ඇඳලාම ලැබීම් ලැබෙනවා කියලා කියනවා. හැබැයි ওই කාර්යය ප්‍රධාන වෙලා තියෙන භික්ෂුන් වහන්සේලාමයි. හම්බුනේ කනගාටුන් හරි කියන්න ඕන ඒ ඇත්තොත් ඔය හිදස පුරවන කොට්‍රාසී එක තැනක හිටගෙන ඉන්නවා කියලා. මම ඔක වැරදි කියලා දකින්නේ නැහැ. මම ඔක දකින්නේ ඕක මම කරා නම් මම කරන්නේ අඹදොර පෝෂණය සඳහා. ඒ අඹදොරන්ට කන්න බොන්නේ. යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් ඕක කරනවා නම් කුමක් සඳහාද කරන්නේ කියන ප්‍රශ්නේ එනවා. අපි තවත් දවසකට තියාගමු. ඒ සම්බන්ධයෙන් කතා කරන්න අපි වෙනම දවසක් අපි වෙනම මාතෘකාවක් විදිහට කතා කරන්න පුළුවන් කාරණාවක් තමයි මේ. ඒ කාරණාව අපි තවත් දවසක තියාගන්න බලාපොරොත්තු වෙනවා. අතර කාල වේලාව හමාර වෙන නිසා අපි හඳුනන්නේ අවසරයි එහෙනම් වහන්සේට බොහොමත්ම පිං අපිත් එක්ක මේ නිර්භයව මේ කරුණු කාරණා කතා කරන්නට විශ්ලේෂණය කර දෙන්නට ඔබ වහන්සේගේ මේ සභාවෙන් සම්බන්ධයෙන්. ඒ වගේම චන්ද්‍රභාරති මහත්මයා බොහොමත්ම ස්තුතියි. දවසක හමු වුණ රාජ මහත්මයා බොහොමත්ම ස්තුතියි. බොහොම වෙහෙසකර ගමනක් මම හිතන්නේ අනුරාධපුරයේ සිට මෙහෙට පැමිණිය අතු දැසනම බොහොමත්ම ස්තුතියි. විද්‍යාකෘති මහත්මයා බොහොමත්ම ස්තුතියි. දවසේදී පැමිණීම වෙනුවෙන් තවත් දවසකදී හමු වෙමු. අවසානයේදී සමුගෙන යාමේදීත් ප්‍රකාශ කරන්නට අවශ්‍ය කාරණාව තමයි කෙනෙක් චූදිතෙක් වර්ධකරුවෙක් බවට පත් කරන්නට හෝ කෙනෙකුන් තුළ කෙනෙකුන්ට තියෙනා වූ දේවල් දැකලා ඉර්ෂ්‍යා සහගතව කරුණු ඉදිරිපත් කරන්නට නොවේ. යම් යම් කාරණා අපි කතා කරේ. ඒ කාරණා අපි විශ්ලේෂණය කරගත්තේ සමාජයට යහපතක් වීම වෙනුවෙන් කියන වග මතක් කරමින්ම සමගෙන යන්න සූදානම්. අපි ඔබ අතර දියුණු වෙන හැදෙන මිනිහා අතර ඉරිසියාවක් හෝ ක්‍රෝධයක් හෝ වෛරයක් අපට ඇති වෙන්නට කිසිම කාරණාවක් නැහැ. ඒ නිසා පිරිසුදු චේතනාවෙන් කරන දේ සම්බන්ධයෙන් උතුම් වූ පොහොය දවසක ආත්ම තෘප්තියක් තියාගන්න පුළුවන්. අපි මේ කරේ නිවැරදි දේ සමාජයට වැදගත් දේ කියලා. එහෙනම් සමුගෙන යන්නට සූදානම්. හැමදෙයකටම තෙරුවන් සරණයි.